ඕකේ. එහෙමනම් අපි දැන් අද යමු අපේ අද පාඩමට ප්‍රධාන වශයෙන් අපිට කියන්නේ අනුකූලතාවය කියලා. එතකොට අනුකූලතාවය කියන්නේ මේ ළඟදී නම් තමයි මේක වැදගත්කම ආවේ. ඉතින් අනුකූලතාවය කියලා කියන්නේ රීතීන්ගේ චිරස්ථිතිය පිණිස. ඒ කියන්නේ රූල්ස් වල රීතීන්ගේ චිරස්ථිතිය පිණිස හෝ රීතීන්ට අනුකූල වීම සඳහා අවශ්‍ය කරනු ලබන ක්‍රියාවලියක්. අපි නීතිවලට අනුව කටයුතු එත නීතිවල පැවැත්ම සඳහා හෝ ඒ නීතිවලට අනුකූලව කටයුතු කිරීමට අපිව උනන්දු කරවන දෙයකට තමයි කියන්නේ අපි අනුකූලතාවය කියන්නේ. right? එතකොට මේ ඇයි මේ අනුකූලතාවය වර්තමානයේදී වැඩි වශයෙන් අවධාරණය කරුණේ මන්ද? මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ඇයි මේ වර්තමානයේ අනුකූලතාවය මේ වැදගත් වැඩි වශයෙන් සැලකීමට හේතු? ප්‍රධාන එක කරුණක් තමයි ඔයගොල්ලෝ දන්නවා සාංගමික වාංචනික ක්‍රියා ගණන. දැන් ඔයගොල්ලෝ දන්නවා කිව්වොත් එහෙම සාංගමික වාංචනික ක්‍රියාවලියන් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ආයතන වශයෙන් සිදු කරනු ලබන යම් යම් මූල්‍ය අකටයුතුකම් right වල ගණන ඉහළ යාම නිසා. එතකොට ඒ නිසා ඒකම විශාල මූල්‍ය අර්බුද අර උපප්‍රමුඛ අර්බුද ඒ කියන්නේ සබ්ප්‍රයිම් ඉෂුස් ඒ නිසා මේ අනුකූලතාවයේ භූමිකාව පිළිබඳව ක්‍රියාශීලී වන ලෙස නියාමකවරු අධ්‍යක්ෂක මණ්ඩලයට බලපෑමක් ඇති කිරීම. ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ආයතනවල විශේෂයෙන් බැංකුවල විශේෂයෙන් ආයතනවල මේ වැඩි අවධානයක් යොමු කිරීම සඳහා අපේ නියාමකවරුන්ගේ බලපෑම පීඩනය වැඩිපුර තියෙන නිසා අවධානය යොමු කරන්න එක. දෙවෙනි කරුණ තමයි දැන් විශාල වශයෙන් අනුකූලතාවය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අපේක්ෂණයන්. ඒ කියන්නේ අපිට ස්ටේක් හෝල්ඩර්ස් ලගේ නේද? මේ කෙරෙහි ආයතනයේ කෙරෙහි වැදගත්කම කෙරෙහි අවධානය යොමු කර යුතුයි කියන පාර්ශ්වයන්ගේ බලපෑමත් මේකට එක හේතුවක් වෙලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කරුණ වශයෙන් අපිට සැලකන්න පුළුවන් දැඩි පීඩනයක් ඇවිත් තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය. මතක තියාගන්න අපි දැන් මේ දක්වා කතා කරනකොට අධ්‍යක්ෂක මණ්ඩලයට ඉස්සර වගේ නෙමෙයි. අධ්‍යක්ෂක මණ්ඩලයට කිසි දෙයකින් පැනලා යන්න බෑ. ආයතනය තුල නිසි ආකාරයෙන් යහපාලනය සිදු වෙනවද? එතකොට අපි ඉගෙන ගත්ත ඒ අවදානම් කළමනාකරණය සිදු වෙනවද? මේවා ආකාරය මේවා සිදු වෙනවාදයි සොයා බැලීම සඳහා ඇතිවන පීඩනය අධ්‍යක්ෂක මණ්ඩලයට එන්න වැඩි වෙනවා. ඒ වගේම එකක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට වැඩිපුර පීඩනයක් ආවේ තමයි මේ යහපාලන. මේ අනුකූලතාවය. එතකොට හුඟක් වෙලාට හොයාගෙන තිනවා මේ ආයතනයක් කඩා වැටෙන්න ප්‍රධාන හේතු කීපයක් තමයි ආයතනය තුළ යහපාලනයක් නොමැති වීම. ආයතනයේ නිසි ආකාරයෙන් අවදානම් කළමනාකරණය නොකිරීම. 3 ආයතනයක් රටේ පවතින නීති රීති වලට අනුගත නොවි කටයුතු කිරීම. මෙන්න මේ කරුණු 3 නිසා ගාක ආයතන මේ කඩා වැටෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. right? ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ ආයතනය පිළිබඳව මේ ආයතන ආර්ථික පරිසරය තුළ මේ ආයතන කඩා වැටුනම විශාල ප්‍රශ්නයක් මතුවෙනවා ආර්ථික වශයෙන් රටට සියලු දෙනාට. ඒ නිසා මේ අනුකූලතාවය කියන පිළිබඳව මේ රටේ නීතිවලට අනුකූලව කටයුතු නොකිරීම නිසා ඇතිවන බලපෑමත් නිසා අපිට ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය ආයතන කළමනාකරණයේදී අනුකූලතාවය කෙරෙහි වැඩි වර්තමානයේදී වැඩි අවධානමක් ඇති වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අනුකූලතාවයට විතරක් නෙමෙයි. දැන් ප්‍රශ්නයක් අහුවොත් මේ වගේ වර්තමානයේදී නැත්නම් නැත්නම් මෑතකදී අවදානම් කළමනාකරණය එතකොට යහපාලනය සහ මේ අනුකූලතාව කෙරෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ දැඩි අවධානයක් යොමු වී ඇත. මේට ඔබ එකගද නැද්ද? එහෙම නෙන්නේ තේරෙනව නේද? එතකොට අර අපි දැන් ඉගෙන ගත්ත තුනක්ම තියෙනවනේ. එතකොට මේ කරුණු කියන්න ඕනේ. ඔව්. එතකොට කියන්න ඕනේ දැඩි ඔබ එකග වන්නේද? ඉස්ලාම් ඔව්. මතක තියාගන්න ඔව් හරි නැහැ කොහොම එක ලකුණයි.
මතක තියාගන්න ඒක. ඒ ඔව් කියලා කියන්න ඕනේ. ඔව් වරේ නැහැ කියන වචනට එක ලකුණයි. ඉතුරු ලකුණු 4 දෙන්න ඔබ ලබා දෙන ඒකට ජස්ටිෆයි කරන. ඒකට ඒක තීරණය කරන සාධක මත. හරි. එතකොට අපි ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්නයක් ආවම කියන්න ඕනේ. මොකද්ද කියන්න ඕනේ? ආයතනයේ තුළ යහපාලනය වැදගත්. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ තුනම ආර්ථිකයේ පසුගිය මේ කරුණු තුනම ආයතනයක් කඩා වැටීම සඳහා මූලික වශයෙන් බලපාන හේතු බව හඳුනාගෙන ඇත. right? ඒ නිසා මේ නියාමකයන් විසින් එහෙම නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් මේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ප්‍රබල පීඩනයක් ඇති කරනවා මේවා නිසි ආකාරයෙන් සිදු කරන්න. right? අන්න ඒ වගේ ලියන්න ඕනේ. right? තේරුණා නේද මං කිව්ව එක? හරි. දැන් අපි දන්නවා එහෙමනම් ඇයි වර්තමානයේදී අනුකූලතාව කෙරෙහි වැඩි අවධානමක් යොමු වෙලා තියෙන්නේ කියලා. මූල්‍ය වංචා සිදුවීම් වැඩිවීම, ආයතන කඩාවැටීම ආදී කරුණු නිසා. දැන් අපි බලමු එහෙමනම් මොකද්ද මේ අනුකූලතා අවදානම කියලා. අපි ඉස්සෙල්ලා කිව්වා අනුකූලතාවය. දැන් මතක තියාගන්න අනුකූලතාවය. දැන් මෙන්න මේ වගේ දිග එකක් ආවොත් දරුවෝ මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. මේ ඔක්කොම කටපාඩම් කරගෙන ඉන්නේ. ගිල එකක් හරි වැරදුනොත් ලැඩේනේ. මෙන්න මේ විදිහට මතක තියාගන්න. අනුකූලතා අවදානම යන කුමක්ද? කිව්වොත් ඕනෑම ආයතනයක් right යම් ආයතන විශේෂයෙන් තැන්පතු බාර ගන්නා මූල්‍ය ආයතනයක් විසින් අනුගමනය කරන්න ඕනේ කීපයක් තියෙනවා. නීති රෙගුලාසි රීති. දැන් නීති කියන්නේ legal aspect. හරි. රෙගුලාසි කියන්නේ regulation. රීති කියන්නේ rules. මතක තියාගන්න. right? legal නීති රෙගුලාසි රීති. so අදාළ වන සොයන් නියාමන ආයතනික ප්‍රමිති. හතර. අදාළ වන සොයන් නියාමන ආයතනික ප්‍රමිති සහ බැංකු කරන ක්‍රියාවලියට අදාළ වන ආචාර ධර්ම. දැන් ඕනෑම ආයතනයක් මෙන්න මේ අනුව ක්‍රියා කළ යුතුයි. මේවට මේ ආයතනයක් අනුකූල වීමට අසමත් වීම. right? ඕනෑම ආයතනයක් මේ මං අර කලින් සඳහන් කරපු නීති රෙගුලාසි රීති අදාළ වන ස්වයං නියාමන ආයතනික ප්‍රමිතීන් බැංකු කරන ක්‍රියාකමට අදාළ වන ආචාර ධර්ම සමග අනුකූල වීමට අසමත් වුණොත් එම ආයතනයට මුහුණ පාන්න සිදු වෙනවා මොනවද? එම ආයතන වලට මුහුණ පාන්න සිදු වෙනවා මොන වගේ දේවල්ද මුහුණ පාන්න සිදුවන්නේ? නෛතික හෝ නියාමන සම්බාධක. නෛතික කියන්නේ ලීගල් පැත්ත. නෛතික හෝ නියාමක කියන්නේ අපේ නියාම සෙන්ට්‍රල් බැංක් නියාමන සම්බාධක. ප්‍රමාණාත්මක මූල්‍ය පාඩු. ලාභ ලැබීම අඩු වෙන්න පුළුවන්. සහ ආයතනයේට කීර්ති නාමය නැති වෙන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය මෙන්න මේ අවදානම් අනුකූලතා අවදානම ලෙස නිර්වචනය කරලා තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න. දැන් විභාගෙදී අහන්න පුළුවන් අනුකූලතා අවදානම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් තැන්පතු බාර ගන්න මූල්‍ය ආයතනයක අනුකූලතා අවදානම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? නැත්නම් ඔබ අදහස් කරන්නේ කුමක්ද? එතකොට මේ වගේ උත්තරයක් දෙන්න ඕනේ තැන්පතු බාර ගන්න ආයතනයක් විසින් අනුගමනය කරන්න ඕනේ අනුගමනය කළ යුතු දේවල් කීපයක් තියෙනවා. එකක් එම ආයතනයේ නීති රෙගුලාසි රීති අදාළ වන ස්වයං නියාමන ආයතනික ප්‍රමිති බැංකු කරන ක්‍රියාවකමට අදාළ වන ආචාර ධර්ම. right? මේවට අනුකූලතාවය නැත්තම් තැන්පතු බාර ගන්න ආයතනයක් එම ආයතනයට මුහුණ පාන්න වෙනවා නොයෙකුත් කරුණු. මොනවාද මේ මුහුණ පෑන්න වෙන සිදුවන දේවල්? එකක් නෛතික සම්බාධක, නියාමන සම්බාධක, ප්‍රමාණාත්මක මූල්‍ය පාඩු. ඒ කියන්නේ quantitative financial losses වෙන්න පුළුවන්. ඇති සහ කීර්තින. මෙන්න මේ කරුණු හතරට නිසා හානි වීමේ අවදානම අනුකූලතා අවදානමයි කියන්නේ. right? තේරුණා නේද? දැන් මතක තියාගන්න මේවට අවදානම් මුන්නේ නැහැ කියලා කියන්නේ මේව නැවත හදන්න අපිට විශාල වේදමක් යනවා. right? දැන් සමහර වෙලාවට මෙසේ නීති අනුකූලව අනුගත නොවුනොත් අපිට මුදල්ලුත් අඩු වෙනවා. ඒ වගේම සමහරවිට සිර බාරට යන්න පුළුවන්. right?
එහෙම නෙමෙයි ආරක්ෂා වීමට නම් අපි අවදානම් අනුකූලතාව අවදානම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. රයිට් මං හිතනවා දැන් තියෙනවා. මතක තියාගන්න මේ වගේ ප්‍රශ්නයක් මේ දිගු ඩෙෆිනිෂන් එකක් ආව මතක තියාගන්න. මම නැවත වරක් කියනවා. මූල විශේෂයෙන් tempatu බාර ගන්නා මූල්‍ය ආයතනයක් විසින් කරන්න ඕන කීපයක් තියෙනවා. ඒ ආයතනයේ නීතිවලට රෙගුලාසි රීති නියාමනාකෘතීන් ප්‍රමිතීන් සහ ආචාර ධර්ම සමග අනුකූල වීමට අනුව ක්‍රියාත්මක වෙන්න ඕන. ආයතනයක් ඒවට අනුකූලව ක්‍රියා කරනවා. එහෙම උනේ නැත්නම් එම ආයතනයට මුහුණ පාන්න සිදු වෙනවා මොනවද? නියාමන සම්බාධක, නෛතික සම්බාධක, මූල්‍ය අඩුපාඩු සහ කීර්තිනාම. මෙන්න මේ තත්ත්වයක් ඇතිවීම නිසා ඇතිවන ආයතනයට ඇතිවන අවදානමට අපි කියනවා අනුකූලතා අවදානම. කියන්නේ මේවට අනුකූල නොවීම නිසා ඇතුව අවදානම කියන්නේ. රයිට්? දැන් තේරෙනවා ඇති කියලා මම හිතනවා. රයිට්. එහෙනම් දැන් තාම මේක අහලා නැහැ. අනුකූලතාවයේ මූලික කරුණු. ඉංග්‍රීසි මතක තියාගන්න ඕගොල්ලෝ හැමතිස්සෙම සමහර වචන කතා කරනකොට පාඩම් කරනකොට මේ ඉංග්‍රීසි වචනයක් දෙන්න ඕන. මොකද ප්‍රශ්නේ හදන්නේ ඉංග්‍රීසියෙන්. මේක ප්‍රශ්නේ සිංහලට හරවනකොට සමහර මේ වචනවල ගැළපීම් වල ගැටලු වෙන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න pillars of compliance කිව්වොත් right ඔන්න එන්න ඕනේදී. අනුකූලතාවයේ මූලික කරුණු මොනවද? අනුකූලතාවයේ විසින් අපි වෙන්න ඕනේ එකක් අභ්‍යන්තර අනුකූලතාවය වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අභ්‍යන්තර අනුකූලතාවය කියන්නේ අපිට මතකද අපි සාකච්ඡා කරා අභ්‍යන්තර ප්‍රතිපත්ති කවුද හදන්නේ? ප්‍රධාන වශයෙන් ඉහළ කළමනාකාරීත්වය. මේ ඉහළ කළමනාකරන අතු කරන අභ්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුමත කරන්න ඕනේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. එහෙමනම් එම අනුමත කරන ලද්ද අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රමවේද වලට අනුකූලව සියලුම බැංකු කාර්ය මණ්ඩලය ක්‍රියා කළ යුතුයි. ඔන්න අභ්‍යන්තර අනුකූලතාවය කියන්නේ ඒකයි. ඉහළ කළමනාකාරීත්වය විසින් ආයතනයේ තුල සදනු ලබන ප්‍රතිපත්ති ක්‍රමවේද වලට අනුකූලව ඉදිරිපත් කළාම අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රමවේද අධ්‍යක්ෂක මණ්ඩලයට දාලා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරනවා. එවැනි අනුමත කරපු ලද මේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රමවේද සියලුම ආයතනයේ සියලුම සේවක මහත්මීන් කටයුතු මණ්ඩලයේ බැංකු කාර්ය මණ්ඩලයේ කටයුතු කළ යුතුයි. මේක. දෙක නියාමන අනුකූලතාවය. දැන් නියාමන අනුකූලතාවය කියලා කියන්නේ එම මූල්‍ය ආයතනයක් පවතින සියලුම නීති රීති වලට රෙගුලාසි වලට අනුකූලව ක්‍රියා කර යුතුයි. රටේ පවතින නීති රීති නැත්නම් නියාමනය කියන්නේ මතක තියාගන්න කවුද නියාමන කියන්නේ? අපේ නම් බැංකුව නම් සෙන්ට්‍රල් බැංක් විසින් ඉදිරිපත් කරන ලබන උපදෙස් චක්‍රලේඛන වලට අනුකූලව කටයුතු කළ යුතුයි. නියාමන අනුකූලතාවය කියන්නේ ඒකයි. මතක තියාගන්න. නීති නෙමෙයි රටේ පවතින නීති නෙමෙයි නියාමන අනුකූලතාව. රෙගියුලේටර් විසින් අපේ රෙගියුලේටර් කවුද? සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා. එයා විසින් අපිට ලබා දී තියෙන උපදෙස් අනුව බැංකුව කටයුතු කළ යුතුයි. අනිත් එක තමයි අවංක හා වෙළඳපොළ ක්‍රියාකාරකම්. ඒ කියන්නේ අසාධාරණ වෙළඳපොළ කටයුතු වලින් වැළකීම. අසාධාරණ වෙළඳ කටයුතු වලින් වැළකීමට එකක් කියන්නේ අපි ඉගෙන ගත්ත එකක් තියෙනවා නේද? මූල්‍ය උපකරණ වැරදි ලෙස විකිණීම මතකද? ෆිනෑන්ෂියල් මිස්සෙලිං අවංක සහ වෙළඳපොළ ක්‍රියාකාරකම්. අය තව එකක් කියන්න පුළුවන් අපි නේද? අර ක්‍රියේටිව් ඇකවුන්ටිං නිර්මාණීය ගිණුම් කරන එතකොට ඉන්සයිඩර් ට්‍රේඩින් මේ වලින් වැළකෙන්න ඕනේ. ඒ කියන්නේ අසාධාරණ වෙළඳ කපල කටයුතු වලින් වැළකීම පිණිස ආයතනය විසින් නිකුත් කරලා තිබෙන නීති රීති වලට අනුකූලව කටයුතු කර යුතුයි. ඒක තමයි කියන්නේ ඉන්ටෙග්‍රිටි ඇන්ඩ් මාකට් කන්ඩක්ට්. වෙළඳපොළේ අසාධාරණ කටයුතු නොවන ආයතනය විසින් ඉදිරිපත් කරලා ලබලා තියෙන කරුණ අනුව වැළකීමෙන් කටයුතු කළ යුතුයි. තුන්වෙනි එක තමයි නීති අනුකූලතාවය කියලා කියන්නේ රටේ පවතින පොදු නීතියට අනුව කටයුතු කිරීම. right? okay? එහෙනම් අනුකූලතාවයේ මූලික කරුණු කියන්නේ ඕකයි. දැන් මේකම තමයි අර අනුකූලතාව අවදානම කියලා දීර්ඝ ලෙස විස්තර කළේ. නමුත් ප්‍රධාන මූලික කරුණු
අභ්‍යන්තර අනුකූලතාවය, නියාමන අනුකූලතාවය, අවංක හා වෙළඳපොළ ක්‍රියාකාරකම් සහ නීති අනුකූලතාවය වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. හරිනේ? එතකොට සමහරවිට අපිට කියන්න පුළුවන් මේ සමහර විභාගෙදී අහන්න පුළුවන් මෙතනම පැත්තකින් ලියා ගන්න මේ අනුකූලතාවයේ මේ අරමුණු මොනවද කියලා. right? එතකොට අපි අරමුණු කියලා කිව්වොත් මේ ටික තමයි ඒ අරමුණු තමයි. අභ්‍යන්තර ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කිරීම, ආචාර ධර්ම වලට අනුව කටයුතු කිරීම, රෙගුලාසි වලට කටයුතු කිරීම, අනිත් එක තමයි දැනුවත් භාවය වැඩි කිරීම. right? අනුකූලතාවයේ අරමුණක් තමයි ඒවත්. right? අනුකූලතාවය පිළිබඳව දැනුවත් භාවය වැඩි කිරීම මීට අමතරව. සමහර වෙලාවට එහෙම අහන්න පුළුවන්. right? එතකොට වෙනසක් නැහැ. එතකොට කවුරු හෙව්වොත් එහෙම අනුකූලතාවයේ අරමුණු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවද කිව්වොත් අපිට මේකම කියන්න පුළුවන් ඉතින්. right? ඒ කියන්නේ ආයතනය තුල අපි ස්ථිර කරනවා මේ රටේ පවතින නීති රීතිවලට අනුව කටයුතු කරනවා, අවංකව ක්‍රියා කරනවා, නියාමන අනුකූලතාවයේ ක්‍රියා කරනවා ආදී වශයෙන් උත් අපිට සැලකන්න පුළුවන්. හරි. දැන් අපි යමු මේ අනුකූලතාවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම්. දැන් ඔබට මතක් වෙනවනේ මම කිව්වනේ ඉස්සෙල්ලාම අධ්‍යක්ෂක මණ්ඩලය සෑහෙන වග කියන්න ඕනේ හැම දෙයකටම. දැන් මොකද අධ්‍යක්ෂක මණ්ඩලය දැන් වගකීම් සඳහා බැඳිලා සිටිනවා. ඉස්සර වගේ ෂේප් වෙන්න බෑ. මතකන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම් අපි නැවතරම මතක් කළොත් එමේ යහපාලනයේදී අනිත් එක අපි කිව්වා මොකද්ද? අවධාවන කළමනාකරන අධ්‍යක්ෂක මණ්ඩලයේ විශේෂ කාර්යයක් කරන්න ඕනේ. ඒ වගේ තමයි අනුකූලතාවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් තියෙනවා. මොකක්ද අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම? right? ඉහළ කළමනාකාරීත්වය විසින් ඉදිරිපත් කරනු ලබන මේ බැංකුවේ අනුකූලතා ප්‍රතිපත්ති ස්ථිරසා සඵලදායි අනුකූලතා කෂ්ඨය නැත්නම් ඒ කාර්යභාරයන් විධිමත්ව ලේඛනගත කිරීම සහ අතුළු අනුමත කිරීම. ඒතර එමනම් බැංකු පද්ධතියේ නැවතවරක් තියෙන්න ඕන අර විධිමත් අනුකූලතා ප්‍රතිපත්ති පද්ධතියක්. හැමෝම දැනගන්න ඕනේ පද්ධතියක් තියෙනවා. ඒක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන්න ඕනේ. දෙක දැන් මේක ඒ විතර අනුමත කරලා විතරක් මදි. දැන් එහෙම එකක් මේ ප්‍රතිපත්ති මේ වගේ බැංකුව තුල මේ අනුකූලතාවය ප්‍රතිපත්ති කාර්යභාරයක් තියෙනවා කියලා විතරක් මදි. එහෙමනම් අභිපේක්ෂණය කිරීමත් බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම. දැන් අභිපේක්ෂණය කියලා කියන්නේ ඕවර්සී කරනවා, සුපර්වයිඩ් කරනවා. ඕවර්සී කරනවා මේක දිශ ආකාරයේ ඉහළ කළමනාකාරීත්වය එහෙම නැත්නම් බැංකුව තුල මේ සිදු වෙනවා දැයි කියන එක පසු අභිපේක්ෂණය කරන්න ඕනේ. දෙක. තුන තමයි දැන් මේක කරන්න ඕනේ ඇත්තෙන්ම මේ ඍජුව ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි හොඳ පැහැදිලි විනිවිද භාවයකින් යුතුව තමයි මේ දේ කරන්න ඕනේ අධ්‍යක්ෂක මණ්ඩලය. ආයතනයේ සුභ සිද්ධිය මත ආයතනයේ ඉහළ කළමන ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ සුභ සිද්ධිය සඳහා තමයි මේක අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ අනුකූලතාවයේ ආයතනය තුළ සිදු වෙනවාදයි සොයා බැලීම සහ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. right? ඒක අපි අවශ්‍යයි මේක එකපාරක් දාලා නිකන් ඉන්න බෑ. අවශ්‍යයි මේ එක්ක අනුකමිටුවක් කරා එහෙම නැත්නම් මේ වසරකට සැරයක් විතරවත් මේක නැවත වරක් සඵලදායී කරනවාද යන තක්සේරුවක් කිරීම සඳහා මේක නැවත ඇගීමක් කරන්න ඕනේ. තුන්වෙනි කරුණ. අනිත් එක තමයි දැන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සෑම විටම නෛතික පසුබිම නිරීක්ෂණය කිරීමට උත්සාහ ගන්න ඕනේ. ඒ කියන්නේ රටේ පවතින නීති රීති වලට අනුකූලව මේ සිදු වෙනවාදයි සොයා බැලීමට අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. අනිත් එක තමයි ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ ආයතනය තුල මේ අනුකූලතා සංස්කෘතියක් ඇති කරන්න උත්සාහ ගන්න ඕනේ. ආයතනය තුල ශක්තිමත් අනුකූලතා සංස්කෘතියක්. ඒ කියන්නේ අපි කියනවා කොම්ප්ලයන්ස් කල්චර් එකක් ඇති කරන්න ඕනේ. දැන් මොකද්ද සංස්කෘතියක් කියන්නේ? මොකද අපි සාමාන්‍යයෙන් ඩිෆයින් කළොත් සංස්කෘතියක් කියලා කියන්නේ ඒ යම් කිසි පළාතක එනත යම් කිසි පිරිසක් විසින් එකම ආකාරයේ ජීවන රටා, එකම ආකාරයේ කතා බහ, එකම ආකාරයේ හැසිරීම් රටාවක් ඇති කරනවා කියන එක තමයි සංස්කෘතියක් කියන්නේ. නේද? අපි ඒකට කියන්නේ ශ්‍රී ලංකා සංස්කෘතිය. මොකද අපේ තියෙන කොමන් ලක්ෂණය තමයි ආගන්තුක සත්කාර. අපි අඳින විදි. ඒක තමයි සංස්කෘතිය. beliefs, attitudes. මිනිස්සු විසින් ඒකට අපි කියන man made environment. මිනිස්සු විසින් ඇති කර ගන්නා උදයක්.
ඒ වගේ ආයතනය තුළ ඇති කරන්න ඕනේ අනුකූලතා සංස්කෘතිය. ඒ කියන්නේ ආයතනයේ කවර පුද්ගලයෙක් වුණත් ආයතනය වැඩ කටයුතු කරගෙන යනකොට ඒ ආයතනයේ තිබෙන නීති රීති රෙගුලාසි ආචාර ධර්ම වලට අනුව කටයුතු කරනවා කියන හැඟීමක් අපි ඇති කරන්න ඕනේ. අනුකූලතා ශක්තියට ඔයගොල්ලෝ දන්නවනේ ඉන්දියාවේ ඉන්දියන් කල්චර් ඉන්දියාවේ මිනිස්සු හැමතිස්සම කියන්නේ ඔයගොල්ලෝ ඉන්දියාව එක්කෙනෙක් කතා කරනකොට ඒ ඉන්දියාව මිනිස් රටේ තමයි හැමදේම තියෙන්නේ නම්බර් 1. ඒ වගේ ඇති කරන්න අනුකූලතා සංස්කෘතියක් ආයතනය තුළ ඇති කරන්න. අනිත් එක මතක තියාගන්න ඊළඟ දේ තමයි මේ දැන් අපි කොන අධ්‍යක්ෂක මණ්ඩලය කියලා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි අවදානම් කළමනාකරණය කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයට සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුකමිටියට සහාය වීම සඳහා අපි පත් කළේ කවුද? ඉහළ කළමනාකාරීත්වය වෙන කෙනෙක් පත් කළා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මේක මෙහෙම වෙනවදයි කියලා සොයා බැලීමට. ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන මේ අනුකූලතාවය නිසියාකාරයෙන් ආයතනයේ සුදු සිදුවෙනවාදයි කියා විපරම් කිරීමට සහ ගැටලු මතුවීම පිළිබඳව කරුණු සොයීම සඳහා ප්‍රධාන අවදානම් නිලධාරියට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරලා තියෙනවා. කවුද? අපි කියනවා අනුකූලතා නිලධාරී. හැබැයි ඔහු පෞද්ගලිකව වග කියන්න ඕනේ නැහැ. නමුත් ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ කටයුතු නිසියාකාරයෙන් සිදු වෙනවාදයි කියා සොයා බැලීම සඳහා ඉහළ කළමනාකාරීත්වය වෙනුවෙන් අනුකූලතා නිලධාරියෙකු අපි කියනවා කම්ප්ලයන්ස් ඔෆිසර් කියලා. right? එතකොට මතක තියාගන්න මොහුගේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මොහුගේ කටයුතු ස්වාධීනව කාර්යක්ෂම කිරීම සඳහා මේ ඔහු කෙලින්ම වාර්තා කිරීම සඳහා බලය ලබා දීලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩල අනුකමිටුව හෝ අධ්‍යක්ෂක මණ්ඩල වෙත. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩල අනුකමිටිය මොහු සාමාන්‍යයෙන් මතක තියාගන්න වෙනම අනුකමිටුවක් නෑ. දැන් කම්ප්ලයන්ස් බෝඩ් ඔඩිට් සබ් කොමිටියක් බෝඩ් සබ් කොමිටියක් නෑ. අධ්‍යක්ෂක මණ්ඩල අනුකොමිටියක් නෑ මේ ප්‍රධාන වශයෙන් අනුකූලතා අනුකොමිටිය කියලා. හැබැයි මේ අනුකූලතා නිලධාරීත් හුඟක් වෙලාවට මොන අනුකොමිටියට දැන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අර අපි සදින් සඳහන් කරන ලද අව මේ ඉන්ටිග්‍රේටඩ් රිස්ක් මැනේජ්මන්ට් කමිටියත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මොහුගේ මේ කටයුත්ත හරියට අපි සාකච්ඡා කළ අපදාන අවදානම් නිලධාරීගේ කටයුතු ස්වාධීනව කිරීම වගේම මේ ප්‍රධාන අනුකූලතා නිලධාරීගේ තමුන්ගේ කාර්ය ස්වාධීන කිරීම සඳහා ඔහු රිපෝට් කරන්න කියලා තියෙනවා. ඔහුගේ වාර්තා කරන්න වෙලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩල අනුකමිටියට හෝ අධ්‍යක්ෂක මණ්ඩලයට පරිපාලනීය වශයෙන් ප්‍රධාන විධායක. නමුත් වාර්තා රැකියාව පිළිබඳව වාර්තා කිරීම මේ අවශ්‍යතාවය ඇති කර. ඉතින් මේ ප්‍රධාන අනුකූලතාවී නිලධාරීට ඒ ස්වාධීන කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් ඇති වෙනවා. එතකොට කාට හරි ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් right මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අනුකූලතා ආයතනයක් විශේෂයෙන් මුදල් තැන්පතු බාර ගන්න ආයතනයක අනුකූලතා සංස්කෘතියක් ඇති කිරීම පිණිස අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යභාරය සාකච්ඡා කරන්න. ඒ වගේ ප්‍රශ්නයක් ගන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ඉහළ කළමනාකාරීත්වයේ විසින් ලබා දෙනු ලබන අනුකූලතා ප්‍රතිපත්ති ඒවා නිසලෙස අනුමත කරන්න ඕනේ. අනුමත කරලා විතරක් නෙමෙයි මොකද්ද කරන්න ඕනේ? ඒවා අභිපේක්ෂණය කරන්නත් ඕනේ. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ මේවා නිසි සෑම විටම නැවත වරක් මේවා පසු විපරමට පාචනය කර යුතුයි, ප්‍රමාණවත් දැයි සොයා බැලිය යුතුයි. ආයතනය තුළ සංස්කෘතියක් ඇති කිරීම සහ මේ කටයුතු අධ්‍යක්ෂක මණ්ඩලයට පහසු කිරීම සඳහා අනුකූලතා නිලධාරියෙකු පත් කිරීම සහ ඔහුගේ එම කටයුතු ස්වාධීන කටයුතු කර එම අනුකූලතා නිලධාරියගේ කටයුතු ස්වාධීනව සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුබිම ඇති කර ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පසුබිම ඇති කර යුතුය. right? මතකනේ එහෙමනම් මතක තියාගන්න මේ අනුකූලතා කලමන අවදානම මේ පටන් ගන්න ඕනේ අපි උඩ තැන ඉඳන් පටන් ගන්න ඕනේ. හැමෝම මේ සඳහා දායක වෙන්න ඕනේ. සම්පූර්ණයෙන් මේක දැන් ඔන්න දැන් මේ සඳහා අනුකූලතා නිලධාරී ඉන්නවා. මෙයා තමයි බලන්න ඕනේ කියලා මේ මොන හරි බැංකුවේ සුදු වුණොත් එහෙම නීතියට පිටපාන දෙයක් අනුකූලතා නිලධාරී වග කියන්න ඕනේ. එහෙම නෑ. මේක පොදු වශයෙන්
හැමෝම වග කියන්න ඕනේ. හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලයට මේක සඳහා විශේෂ වගකීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඊට පස්සේ අපි යනවා එහෙමනම් මේ අනුකූලතාවද අපි සාකච්ඡා කළේ ඉස්සෙල්ලා මොකද්ද? අනුකූලතාවය පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. දෙක කළමනාකාරීත්වයේ වගකීම. මතක තියාගන්න අයින් වෙන්න බෑ. කළමනාකාරීත්වයේ වගකීම් තියෙන්න ඕනේ. මොකද්ද? එහෙමනම් ඵලදායි අනුකූලතා අවදානම් කළමනාකරණය කිරීම. මෙසේ නිසි ආකාරයෙන් සිදු වෙනවාදයි කළමනාකරණයේ ඉහළ කළමනාකරුවේ. right? අනිත් එක මේ අනුකූලතා ක්‍රියාවලියක් ආයතනය තුළ ස්ථාපිත කිරීම කියන හැම අංශයක් සඳහා හැමෝටම මේ පිළිබඳව දැනුවත් කිරීම. වගකීම් ශේෂ්ත්‍රය තුළ සොයා බලා කටයුතු කිරීම. right? වැදගත්කම දැන්වත් සිටීම. ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම. අවශ්‍ය සහයෝගය ලබා දීම. මේ ඔක්කොම කළමනාකාරීත්වයේ වගකීම්. එවනම් අනුකූලතාවය සම්බන්ධයෙන් අනුකූලතා නිලධාරී හිටිය පමණින් ඔහුට ඇයට පමණක් නෙමෙයි මේක පොදු වශයෙන් ආයතනය තුළ පැතිරිලා යන වගකීම් සම්භාරය. ඒක තමයි මේ කළමනාකාරීත්වයේ වගකීම්. ඊට පස්සේ අපි දැන් බලමු අපි කෝ අධ්‍යක්ෂක මණ්ඩලය ඉහළ කළමනාකාරීත්වය. ඊට පස්සේ බලන්න ඕනේ දැන් මේ සඳහාම පත් කරලා ඉන්නවනේ අපි කියවනේ අවදානම් නිලධාරී කියලා. ඔහුගේ කාර්යභාරය මොකක්ද? ඔහුගේ වගකීම මොකක්ද? දැන් අපි බලමු එහෙමනම් අනුකූල නිලධාරියාගේ වගකීම. right? එතකොට මතක තියාගන්න. එතකොට මූල්‍ය ආයතනයේ මුහුණ දෙන අනුකූලතාව අවදාන. ඒ නෙමෙයි අනිත් අවදානම් නේද? ණය අවදානම, ඒ අවදානම පළදායි ලෙස කළමනා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළකාරීත්වයට පත් කර තින්නේ කවුද? ප්‍රධාන අවදානම් නිලධාරී. ඒ වගේ ආයතනයේ මුහුණ දෙන අනුකූලතා අවදානම පළදායි ලෙස කළමනා කිරීම සඳහා මොහුගේ වගකීමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මොහු ඇය විසින් තමයි කියන්නේ අනුකූලතා නිලධාරියගේ වගකීමක් තමයි දැන් අධ්‍යක්ෂ කළමනාකාරීත්වයට එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත එහෙම නැත්නම් කාර්ය මණ්ඩලයට වෙත අලුතෙන් හඳුන්වා දුන් අනුකූලතා නීති රීති අපේ නියාමක රීති එහෙම නැත්නම් අපේ මේ සාමාන්‍ය නීති රීති පිළිබඳව උපනතීන් දැනුවත් කර නූතන උපනතී කියන්නේ අලුත් දේවල් ආවොත් ඒව පිළිබඳ අධ්‍යක්ෂක මණ්ඩලය ඉහළ කළමනාකාරීත්වය දැනුම් දීම වගකීමක් තමයි අනුකූලතා නිලධාරියාගේ. ඒ විතරක් නෙමෙයි මොහු විසින් ආයතනය තුළ සේවකයන් නියාමන ප්‍රශ්න පිළිබඳ කළමනාකාරීත්වයට උපදෙස් ලබා දීම. හරි උපදෙස් නිකුත් ඒවා ක්‍රියා කිරීම. එතකොට ආයතනය තුළ මේ අනුකූලතාවයන් පිළිබඳ sannivedana ඇති කිරීම. එතකොට ආයතනය තුළ මේ ආචාරශීලී චාර්යාවන් නීති රීති රෙගුලාසි අනුව ක්‍රියාවලියට ව්‍යාපාරික කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය සහ ප්‍රවර්ධනය කිරීම. මේ ගොඩාක් මේ වගේ කටයුතු ආයතනය තුළ මේ ප්‍රධාන අවදානම් නිලධාරියකට මේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි එහෙම කියන්නේ හුදෙක් මේ අනුකූලතා භූමිකාව හුදෙක් අනුකූලතා නිලධාරී පමණක් සත ඔහුගේ කාර්ය මණ්ඩලයට පමණක් වගකීම පමණක් නෙමෙයි. right? ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය කාර්ය මණ්ඩලයේ හැමෝම කරන හැබැයි මං කිව්වේ මෙහි මූලික වගකීම තියෙන්නේ කාමද අධ්‍යක්ෂක මණ්ඩලයේ මතක තියාගන්න. හැබැයි මොහුට විශේෂ වූ කාර්යයක් තියෙනවා කරන්න. ඒ කාර්යයන් කීපයක් තමයි මම ඔයගොල්ලන්ට දැන් පහදලා දුන්නේ. right? දැන් මොනවද එහෙමනම් අපි දැන් බලමු මොනවද අනුකූල නිලධාරියාගේ වගකීම ආයතනය තුල අවදානම් ඵලදායි ලෙස අවදානම් අනුකූලතා අවදානම ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට සහභාගී වීම. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුකූලී නව අනුකූලතා නීති රීති ප්‍රමිතීන්ම ඒවයි අලුත් මොනාරි આવොත් ඒ පිළිබඳව දැනුවත් කිරීම. සමහර වෙලාවට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. right? අනුකූල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට ගැටලු මතුවන අවස්ථාවකදී ගැටලු විසඳීම සඳහා සහාය වෙන්න ඕනේ. නොයෙකුත් උපදේශ ලබා දෙන්න ඕනේ.
ආයතනය තුළ ව්‍යාපාර කටයුතු ආචාරශීලී ලෙස රීති රීසි ලිගුලාසි වලට අනුකූලව ප්‍රමතීන්වට අනුකූලව ක්‍රියාත්මක වෙන බව අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම ඒක සංවර්ධනය සඳහා උපකාරී වෙන්නත් ඕනේ. රයිට්? අනිත් එක මේ අනුකූලතා නිලධාරියට නියාමන ආයතනයක් වශයෙන් එක බාහිර පක්ෂයට ව්‍යවස්ථාපිත වගකීමක් ඇත. මතක තියාගන්න. හුඟක් වෙලාවට ආයතනයක් තුල මොකක් හරි නිසි ආකාරයෙන් සිදු වෙන්නේ නැත්නම් ශ්‍රී ලංකා මහා බැංකුව අපේ නියාමක වශයෙන් ඉස්සෙල්ලාම කතා කරන්නේ අනුකූලතා නිලධාරියට. right? okay? ඉතින් හුඟක් වෙලාවට අනුකූලතා නිලධාරී කරන මිලත් අංශවලට සම්මම් තොරතුරු ඉල්ලලා ඔවුන්ගෙන් සහතිකයක් ලබා ගන්නවා මේවා නිසි ආකාරයෙන් සිදු වෙනවාද කියලා. නමුත් දැන් අනුකූලතා නිලධාරී මතක තියාගන්න දැන් ඔයගොල්ලෝ දන්නවා ඔඩිට් නේද? විගණක බාහිර අභ්‍යන්තර විගණක. දැන් අපි අභ්‍යන්තර විගණකත් ගිහිල්ලා මේ ගිහිල්ලා හොයනවා වැරදි බ්‍රාන්චස් වල නේද? ඒ වගේම තමයි අනුකූලතා නිලධාරියත් ගිහිල්ලා හොයන්න ඕනේ. දැන් අනුකූලතා නිලධාරිය කියලා මතක තියාගන්න. එයා ගිහිල්ලා හොයන්නේ නැහැ මේ ඔඩිට් කරන්නේ නැහැ. එයා බලන්නේ රටේ පවතින නීති රීති වලට අනුකූලව එම ශාඛාව ක්‍රියා කරනවා. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් උදාහරණයක් ගන්න අපි දන්නවා අපි ඉගෙන ගත්තා කස්ටමර් චාර්ට්. මතකයි නේද? ගනුදෙනුකාර ප්‍රඥප්තිය කස්ටමර් චාර්ට්. දැන් කස්ටමර් චාර්ට් එකේ මොනවද තියෙන්නේ? ඔයගොල්ලන්ට මතක ඇතිනේ කස්ටමර් චාර්ට් එකේ ශාඛාවක් විසින් බැංකු ශාඛාවක් විසින් අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු දේවල්. එතකොට KYC CDD ඒ ඩොකියුමන්ට්ස් ගන්නවද නිර්දික ආකාරයෙන්. එතකොට මේ අපිට මේ අනුකූලතා නිලධාරියා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය තමුන්ගේ බැංකුවේ ශාඛාවලට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න මොනවද අනිවාර්ය ඩිස්ප්ලේ පෙන්වන්නේ. අපේ බැංකුවේ මොකද්ද මේ බැංකු ශාඛා විවෘත කරන ඒවා ගහලා තියෙනවද? ඔම්බස්මන්ගේ ශාඛාවේ ප්‍රදර්ශනය කරනවද? ඔම්බස්මන්ගේ නම. එතකොට පොලි අනුපාතයන් පිළිබඳව දාලා තියෙනවද? ආදී කරුණු අර ගනුදෙනුකාර ප්‍රඥප්තිය එනේවා බ්‍රාන්චස් වල ශාඛාවල තියෙනවද කියන සොයා බැලීම මේ අනුකූලතා නිලධාරියාගේ තවත් කටයුත්තක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. හරි? right. දැන් එතකොට අපි මේ දක්වා ඉගෙන ගත්තේ මොකද්ද? මොකද්ද අපි මේ දක්වා ඉගෙන ගත්තේ? මතකයි නේද? මේ දක්වා ඉගෙන ගත්තේ මොනවද? right. මොනවද අපි ඉගෙන ගත්තේ මේ දක්වා? අනුකූලතාවය කියන්නේ මොකද්ද? අයි අනුකූලතාවයේ කෙරෙහි වර්තමානයේ වැඩි අවධානමක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අනුකූලතා අවධානමය යනු කුමක්ද? right. මතකයිනේ? right. දීර්ඝ ලෙස අපි අපි සාකච්ඡා කළා අනුකූලතාවයේ මූලික කරුණු. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් අනුකූලතාවයේ අරමුණු. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අනුකූලතාවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම ඊට පස්සේ අපි සාකච්ඡා කළා කළමනාකාරීත්වයේ වගකීම. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අනුකූලතා නිලධාරියාගේ වගකීම. right? ඔන්න සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක්. හුඟක් වෙලාවට අහන්න පුළුවන් අනුකූලතාවයේ ආයතනය තුළ කළමනාකරණයේදී සම්පූර්ණ වගකීම රඳා පවතින්නේ අනුකූලතා නිලධාරී මතය. එහෙම ගොත් ඔබ මේට එකග වන්නේද නැද්ද? එතකොට කියන්න ඕන උත්තරේ ඔව්ද නැද්ද? අපි අහුව මේ වගේ ප්‍රශ්නයක් අහනවා. තැන්පතු බාර ගන්නා මූල්‍ය ආයතනය තුළ බැංකුව අනුකූලතාවයේ නිසි ආකාරයෙන් අනුකූලව කටයුතු කරනවාදයි සොයා බැලීම සඳහා අනුකූලතා නිලධාරී විසින් සම්පූර්ණයෙන්ම වගකිය යුතුය. ඔබ ඉහත එකග වෙනවාද නැද්ද? දැන් මොකද කියන්නේ අනුරාධ? එකගද නැද්ද? දැන් මම නම් ටිකක් දාලා තියෙන අනුරාධ මොකක්ද උත්තරේ? අනුරාධ. අයෝම මොකක්ද උත්තරේ? ගන්න chat එකක් ටක් ගාලා ඔබන්න. නැතන් කියන්නේ. April March 2020 exam එක application දැම්මා. ඒක valid නිසා ඔක්තෝබර් 1ට. ඔව් එහෙම තමයි මම දන්න විදිහට තියෙන්නේ. කොයි එකටත් මේ මට මේ chat එකක් කිව්වා නිශානිය වල තියෙනවා 2000 මාර්තු විභාගයේ application එක valid ද කියලා. ඒක valid. ඒක valid මේ 2020 නොවැම්බර් සඳහා වෙනමම අනිතර දැන්
ගොඩාක් මේ පාර ලියනවා. හරි එහෙම ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ ලියන්න. කෙසේ නමුත් ඔයගොල්ලන්ට ඕන නම් නැවත වරක් මේ අහන්න මේ IBS එකට කෝල් එකක් දාලා මම දන්න විදිහට අවශ්‍ය නැහැ. right ඕන මම ඕනනම් ලබන පාර අහලා කියනවා එහෙම නැත්නම් කෝල් එකක් දාලා අහන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මම දන්න විදිහට. හරි එතකොට right අයෝමි මොකද කියන්නේ උත්තරේ yes ද no ද ඔව්ද නැද්ද වගකිය යුතුද මෙයා නැද්ද අනේ ඕගොල්ලෝගේ කටවල් පොඩ්ඩක් අරින්නකො පොඩ්ඩක් බලන්න මටත් කම්මැලිනේ නැත්තම් මමත් ඔය ගියාගෙන යනවා මම දන්නේ නැහැ ඕගොල්ලන්ට තේරුණාද කියලා දන්නෙත් නැහැ නැද්ද කියලා දන්නෙත් නැහැ ලක්ෂ්මන් මොකද කියන්නේ ලක්ෂාන් තේරුණාද මගේ ප්‍රශ්නේ මොකද්ද ලක්ෂාන් මේ ප්‍රශ්නේ තමයි බැංකුව තුල අවදානම් අනුකූලතා කළමනාකරණය කිරීම සම්පූර්ණයෙන්ම අනුකූලතා නිලධාරී වගකිය යුතුය. ඊට වගන්තියට ඔබ එකගද නැද්ද? එච්චරයි. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ අනුකූලතා නිලධාරී වග කියන්න ඕනේද බැංකුව තුල සිදුවන right අනුරාධ කියනවා නැහැ කියලා. right. තව කවුද? අපි ගමු මෙතන චන්දු මොකද කියන්නේ? චන්දු ජයවර්ධන. චන්දු මොකද කියන්නේ? චන්දු කියන්නේ නෑ. ලක්ෂ්මනුත් කියනවා ලක්ෂාන් උත් කියනවා නැහැ. right good. ආන්සර් එක හරි. අවදානම් සඳහා ප්‍රධාන අවධාන මේ අනුකූලතා නිලධාරී වගකිය යුතු නැත. මෙය මං කිව්වේ අධ්‍යක්ෂක මණ්ඩලය ඊළ කළමනාකාරත්වය සියලුම සේවකයන් මේ සඳහා වගකිය යුතුයි. මොකද අනුකූලතාවය සිදු වෙන්න ඕනේ මතක තියාගන්න ආයතනය තුල මේ නිසියාකාරයෙන් කටයුතු කරන්න. හරි. right. දැන් අපි එමනම් නැවත වරක් අපි යමු ආයි පාරක් අපේ පාඩමට අපි ආපහු යමු පාඩමට. දැන් අනුකූලතා ක්‍රියාවලිය. right. ඔන්න compliance function. දැන් ඔන්න තැන්පතු බාර ගන්නා මතක තියාගන්න මූල්‍ය ආයතනය තුළ අනුකූලතා ක්‍රියාවලියට විධිමත්භාවය ලබා දීම සඳහා ඒට ආයතනය තුළ නිසි තැනක් ලබා දෙන්න ඕනේ. ස්වාධීනත්වය ලබා දුන්නේ මේ අනුකූලතාවයේ ආයතනයක් තුළ විශේෂයෙන් තැන්පතු බාර ගන්නා මූල්‍ය ආයතනයක් තුළ අනුකූලතා ක්‍රියාවලියට විධිමත් භාවයක් ලබා දීම සඳහා ඒ ක්‍රියාවලිය සඳහා විධිමත් භාවයක් ලබා දීම සඳහා එම ආයතනය තුළ නිසි තැනක් බලතල හා ස්වාධීන ලබා දීම කළ යුතුය. දැන් ආයෙ හොත් මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඔබ මේ සඳහා එකගද නැද්ද? එතකොට නැවත වරක් කියන්න ඔව් ආයතනය තුළ හොඳ අනුකූලතා ක්‍රියාවලියක් සිදුවීමට නම් විධිමත් භාවය ස්වාධීනත්වය ඇති කරන්න ඕන. එතකොට ස්වාධීනත්වය ඇති කරන එක ක්‍රමවේදයක් මොකද්ද? එක ක්‍රමවේදයක් තමයි ඒ ආයතනීය අනුකූලතාව ප්‍රධාන අනුකූලතා නිලධාරී ස්වාධීනව කටයුතු කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඔහු වෙත කෙලින්ම වාර්තා කිරීම සඳහා බලය ලබා දෙනවා. right. එතකොට අවශ්‍ය තොරතුරු කියන්නේ අනුකූලතා නිලධාරියට ඉල්ලන තොරතුරු ලබා දීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය ඇය වෙත ඔහු වෙත අවශ්‍ය කළමනාකාරීත්වය උපදෙස් ලබා දෙයි. ඉතින් මෙන්න මේවා තමයි ස්වාධීනව කටයුතු කිරීම සඳහා කියන්නේ. ඒතකොට අනුකූලතා ක්‍රියාවලිය කියලා කියන්නේ අනුකූලතාවයට අදාළ වගකීම් ක්‍රියාත්මක කරන කාර්ය මණ්ඩලය. ඒ කියන්නේ කවුද මේ අනුකූලතාව ක්‍රියා කරන්නේ? මේ හැමෝම ආයතනයේ සේවකයෙක්ම ඒ පවතින නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න ඕනේ. right? ඒ සඳහා එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? නීති රීති අවශ්‍යතාවයන් හඳුනා ගන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ අවශ්‍ය කටයුතු සම්පාදනය කර අනුගත වෙන්න ඕනේ. දැන් මේ සඳහා දැන් අපි දන්නවා නවීන තාක්ෂණයන් නවීන සංස්කරණ මූල්‍ය උපකරණ ව්‍යාපාර නිසා වැදගත් අද හුඟක් ආයතන හුඟක් වෙලාවට මොකද්ද මේ ආයතනය තුල කාර්ය බහුල වෙලා තියෙනවා. නැත්නම් ආයතනය තුල යම් දේවල් ඇති වෙනවා තියෙනවා. එතකොට එහෙමනම් මෙම ආයතනයේ ස්වාධීනව රාජකාරී කටයුතු කිරීම කරන්නේ සින්දා බලපෑමක් ඇති කරන්න බෑ කළමනාකාරීත්වය. ඒ හින්දා තමයි ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. right? මතක තියාගන්න. අනිත් එක තමයි මේ අනුකූල ශිතයක් මතක තියාගන්න තවත් වැදගත් දෙයක් මේ අනුකූලතා ශිතයක් කියලා කියන්නේ
ආරක්ෂක භවයේ දෙවෙනි මට්ටමේ ප්‍රධාන සංරචකයා. එතකොට අපි දන්නවා මේ ආරක්ෂක වීමේ ප්‍රධාන සංරචක තුනක් තියෙනවානේ. එකක් තමයි මෙහෙයුම් ඉස්සලාම ඉන්න ෆ්‍රන්ට් ඔෆිස්. දෙක තමයි මේ අනුකූලතාව. දෙවෙනි මට්ටමේ සංරචකය. තුන්වෙනි එක තමයි ඔඩිට්. මතක තියාගන්න. right? එතකොට compliance function එක කියලා කියන්නේ ආරක්ෂක භවයේ දෙවෙනි මට්ටමේ ප්‍රධාන සංරචකයා. මතක කියනවා. ඒ හින්දා තමයි කියන්නේ මොවුන් සමාහට හැසිරෙනවා කියලා අර මොකක් වශයෙන් හැසිරෙනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ මේ ආරක්ෂක සුනකයන් ලෙස හැසිරෙනවා. මොනවාද වැරදි කොහෙද වෙන්නේ කියලා. right? මතක තියාගන්න. ආරක්ෂක සුනකයන් ලෙස හැසිරෙනවා. දෙවන මට්ටමේ කාර්යයක් මොහු ඉටු කරනවා මේ කළමනාකරණයේදී. right? අනිත් එක දැන් මේ කළමනාකරණ ශ්‍රිතයකින් කරන්නේ ඉහළ කළමනාකාරීත්වයට සහ සමහරවිට අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ස්වාධීන සහ කාලීන උපදෙස් ලබා දීමට මේ අනුකූලතා ක්‍රියාවලියක් මගින් කටයුතු සුදු කිරීමක් වෙනවා. right? එතකොට අනුකූලතා කාර්ය ඍජුවම අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටියකට right වාර්තා කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ කරුණු නිසා. right? අනුකූලතා ක්‍රියාවලිය නිසි ආකාරයෙන් ක්‍රියාවට නැන්වීමයි සොයා බැලීම සඳහා. right? එතකොට තාම මොකද්ද ස්වාධීන සහ කාලීන උපදෙස් ලබා දෙන්න ඕනේ මේ අනුකූලතා නිර්ධාරණය. එතකොට අපි දැන් ඊට පස්සේ බලමු මේ අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය. අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය. right? කොහොමද අපි පවත්වා ගන්නේ? අනුකූලතා ක්‍රියාවලිය සඳහා ආයතනය තුළ විධිමත් භාවයක් මං කිව්වේ අනුකූලතා ප්‍රතිපත්ති හරහා හෝ වෙන යම් අරමුණකින් ලිඛිත ලියවිල්ලකද අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ස්ථාපනය කරන්න. ඔන්න තව දෙයක් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලිඛිතව ස්ථාපනය අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක්. අනුකූලතාවයේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් කියලා අපි කිව්වා. එhmenan ඒ සඳහා අපි කිව්වා ඒ සඳහා ලිඛිත ස්ථිර ලියවිල්ලක් ඕනේ. එලෙසම ආයතනය තුළ අනුකූලතා අවදානම් සම්බන්ධ සියලුම කරුණු කළමනාකරණය සඳහා බලය ලබා දෙන්න ඕනේ කා වෙතද? අනුකූලතා ප්‍රධාන නිලධාරියෙකු වෙත. ඔහුට ස්වාධීනව කටයුතු කිරීම සඳහා ඔහුට අවශ්‍ය පසුබිම ලබා දෙන්න ඕනේ. ඔහුට සියලුම අංශත් එක්ක සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම සඳහා අවශ්‍යතාවය අපි ලබා දෙන්න ඕනේ මේ අනුකූලතා ස්වාධීනත්වයට. right? අවසරය ලබා දෙන්න ඕනේ. දැන් මෙන්න මේ කරුණු කීපය ඇතුළත අපිට කියන්න පුළුවන් අනුකූලතා අවශ්‍යතාවයේ ස්වාධීනත්වය. right? අපි දැන් කියන්න දැන් සමහරට මේ වගේ ප්‍රශ්නයක් හැවුවේ. මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය ඇති කිරීම පිණිස මූල්‍ය ආයතනයක කළ හැකි කළ කරන කාර්යයන් කුමක්ද? සමහරට වගේ අහන්න පුළුවන්. ආයතනය තුළ අනුකූලතා ක්‍රියාවලියේ තැන්පතු මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තැන්පතු බාර ගන්නා මූල්‍ය ආයතනයක් තුළ අනුකූලතා ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ආයතනය විසින් ගන්නා වූ ක්‍රියාවලීන් මොනවාද? එකක් තමයි අර මං කිව්වේ ආයතනය තුළ ප්‍රතිපත්ති අනුකූලතා ප්‍රතිපත්ති සහ අනිකුත් අරමුණු ස්ථාපනය කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද ලියවිලි එකක් අවශ්‍යයි. එක. right? ඒක සඳහා මේ අධ්‍යක්ෂක මණ්ඩලය විශේෂයෙන් මේ කටයුතු අනුකූලතාවයේ සිදු වෙනවාද සොයා බැලීම සඳහා ආයතනය තුළ ප්‍රධාන වශයෙන් ප්‍රධාන අනුකූලතා නිලධාරියෙකු පත් කිරීම. දැන් මතක තියාගන්න මේ අනුකූලතා ප්‍රධාන නිලධාරියෙකු පත් කරනකොට හුඟක් වෙලාවට දෙන ගැටලුවක් තමයි මේ අනුකූලතා නිලධාරියා බැංකුවේ ටිකක් උඩ පොසිෂන් එකක ඉන්න ඕනේ. ඒ කියන්නේ අඩුම ගානේ ඒජිම්වත් ඉන්න ඕනේ. right? නැත්තම් මොකද වෙන්නේ? ඒක නීතිනුත් කියලා දෙනවා. ඔව් උසස් නිලධාරියෙක් වෙන්න ඕනේ. චීෆ් මැනේජර්වත් වෙන්න ඕනේ. ඊට වැඩි නැත්තම් මොකද වෙන්නේ? මොහු කියන දේවල් අනිත් අය අහන්න නැතුව යනවා. ඒ හින්දා තමයි මොහු ඉහළ මට්ටමේ දැන්
ඉහළ මට්ටමේ තත්ත්වයක ඉන්න සේවය තියන්න ඕනි කියලා කියන්නේ. right? නැත්තම් ඔහු මොකද වෙන්නේ? ඔහු කියන දේ පිළිබඳව අවධානයක් යොමු කිරීමට අනිකුත් කළමනාකරුවන් සහ අනිකුත් ඉහළ නිලධාරීන් කටයුතු නොකරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඔහු නිසි ස්ථානීය තැබීමත් වැදගත් කටයුත්තක් වෙනවා. හරි? දැන් තේරුණා නේද? ඔහුට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා පාසුකම් ලබා දීම සහ තොරතුරු ලබා දීම. ඒ අනුව සියලුම සේවක මහත්මීන් දැනුවත් කිරීම අනුකූලතාවයේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය ඇති කිරීම මේ සිදු කළ හැකියි. දැන් තේරුණා නේද? ඔයගේ ප්‍රශ්න තමයි මේ අනුකූලතාවයට එන්නේ. හරි අපි ප්‍රශ්නේ පස්සේ බලමු. right. දැන් අපි යමු එහෙමනම් අනුකූලතා ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලිකාංග. right. අනුකූලතා ප්‍රතිපත්තිය. දැන් අපි කිව්වනේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම මොකද්ද? අනුකූලතා ප්‍රතිපත්තියක් ආයතනය තුළ ඇති කිරීම සහ ඒ අනුමත කිරීම. එහෙමනම් මොකද්ද මේ අනුකූලතා ප්‍රතිපත්තියක් කියන්නේ? මොකක්ද මේ අනුකූලතා ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලික කරුණු මොනවාද? අනුකූලතා ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලික කරුණු මොනවාද? එකක් තමයි ඔන්න කාර්ය වගකීම. ස්වාධීනත්වයට අනුකූල බව වැදගත්ම දෙයක්. 3 අභ්‍යන්තර විකනක සහ අනිකුත් අවදානම් කළමනාකරන ක්‍රියාවලිය සමග ඇති සම්බන්ධතාවය. මතක තියාගන්න අපි ප්‍රධාන වශයෙන් කිව්වා මේ අවදානම් කළමනාකරු සහ මේ අනුකූලතා ප්‍රධාන අනුකූලතා නිලධාරී සාමාන්‍යයෙන් වාර්තා කරන්නේ කාටද? ඒකාබද්ධ අවදානම් කළමනාකරන අධ්‍යක්ෂක අනුකමිටුවට. right? මතක තියාගන්න. එතකොට ඔව් කටයුතු කරනකොට මේ අභ්‍යන්තර විගණක සහ අවදානම් ක්‍රියාවලිය සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. right? අනිත් එක අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ අයිතිය අපි කලින් සඳහන් කරන සඳහා කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබෙන්න ඕනේ. right? ඒ වගේම කිසියම් අනුකූලතා නොවන දේ පිළිබඳ විමර්ශනය කිරීමට ඇති අයිතියක් තියෙනවා. දැන් අපි තුන් මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතු? මොකක්ද ඒකට තියෙන බාධක පිළිබඳව විමර්ශනය කිරීමේ හැකියාව මේ අනුකූලතා ප්‍රතිපත්තියේ අපි ඇතුළත් කරන්න ඕනේ. right? අනිත් එක තමයි කිසිම බලපෑමක් නොමැතිව මේ කටයුතු වාර්තා කරන්න ඕනි ඉහළ කළමනාකරුට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට හෝ අනුකමිටුවට වාර්තා කිරීමේ නිදහස මේ අනුකූලතා ප්‍රතිපත්තියක සඳහන් වෙලා තියෙන්න ඕනේ CRO ගේ. මේ CF මේ compliance officer CO ගේ compliance officer. right? දැන් මේව තමයි අනුකූලතා ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලිකාංග. තාම මේ ප්‍රශ්නයක් අහලා නැහැ අනුකූලතා ප්‍රතිපත්තියක අඩංගු විය යුතු මූලිකාංග කියන එක තාම විභාගයකදී අවශ්‍ය අහලා නැහැ මේ දක්වා අපි දන්න විදියට. හරි? right. දැන් අපි ඊට පස්සේ යමු අනුකූලතා පරීක්ෂා. අනුකූලතා පරීක්ෂා. අපි කියනවා compliance. right? අනුකූලතා පරීක්ෂා. දැන් අනුකූලතා අපි මතකනේ අපි කළා නේද ආතති පරීක්ෂාව. දැන් ඕන මතක් වෙනෝනේ ආතති පරීක්ෂාව. කවුද ආතති පරීක්ෂාව කරන්නේ? අපි අහමු බලන්නකෝ නේද? දැන් මතකද කියලා? කවුද ආතති පරීක්ෂාව කරන්නේ? කවුද ආතති පරීක්ෂාව කරන්න ඕනේ? අනුර මොකද කියන්නේ? කවුද ආතති පරීක්ෂාව කරන්න ඕනේ? කවුද ආතති පරීක්ෂාව බැංකුවේ සිදු කරන්නේ? දැන් මේ අපි කතා කරන අනුකූලතා පරීක්ෂාව. අනුර කවුද ආතති පරීක්ෂාව කරන්නේ බැංකුවේ සාමාන්‍යයෙන්? ලක්ෂ්මන් දැන් මට හම්බෙන්නේම ටිකයි නේද? තව කවුද? තව කවුද? චන්දු මොකද කියන්නේ? චන්දු කවුද ආයතනයේ බැංකුවක ආතති පරීක්ෂාව සාමාන්‍යයෙන් සිදු කරන්න ඕනේ කවුද? දැන් අපිට විභාගයේදී අහන ප්‍රශ්නයක් තමයි හුඟක් වෙලාවට දැන් එක ප්‍රශ්නයක් තියෙනවා අපේ විභාගයේදී ආතති දැන් දෙකක් සංසන්දනය කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් අපි ගන්නවා CFO නැත්තම් ප්‍රධාන අවදානම් නිලධාරී සහ ප්‍රධාන අනුකූලතා නිලධාරී සංසන්දනය කරන්න. ප්‍රධාන අවදානම් නිලධාරී සහ ප්‍රධාන අනුකූලතා නිලධාරී සංසන්දනය කරන්න. හරි? ඕකේ සංසන්දනය කරන්න. ඔන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අනුකූලතා පරීක්ෂාව සහ ආතති පරීක්ෂාව සංසන්දනය කරන්න.
අන්න ඒ වගේ සංසන්දනය කරන්න හුඟක් වෙලාවට එනවා. එහෙම ආවොත් එතන අභ්‍යන්තර විග්‍රහණය සහ බාහිර විග්‍රහණය සංසන්දනය කරන්න. දැන් මේ වගේ ප්‍රශ්න අහන්න බෑ. දැන් හුඟක් වෙලාවට එක්සැමින් එකේ හරි ෆේමස් ප්‍රශ්නයක් තමයි අනුකූලතා පරීක්ෂාව සහ ආතති පරීක්ෂාව. right? එතකොට අපි මතකයි නේද ආතති පරීක්ෂාවදී කිව්වේ මොකක්ද? දෙකම එකක්ද? ආතති පරීක්ෂාව කරන්නේ කවුද? මට උත්තරයක් ආවේ නැහැ නේද? කවුද ආතති පරීක්ෂාව කරන්නේ? කවුද ආතති පරීක්ෂාව කරන්නේ? මට මේ ඉස්සරහා නම් ටික විතරයි පේන්නේ ඉතින්. හොඳේ. තරහ වෙන්න එපා යටායේ නම් පේන්නේ නැහැ මට. අයෝමි මොකද කියන්නේ? කවුද ආතති පරීක්ෂාව කරන්නේ බැංකුවේ? අයෝමා උත්තරයක් නෑනේ. ටයිප් කරන්න වෙලා යනවද? නැත්නම් මයික් එක අයින් කරලා කියන්න. කවුද? right? ආතති පරීක්ෂාව කරන්නේ දාන අවදානම් නිලධාරී. එහෙනම් අනුකූලතා පරීක්ෂාව බොහෝ විට සිදු කරන්නේ කවුද ආයතනය තුල? ප්‍රධාන අනුකූලතා නිලධාරී. බලන්න එක දෙයක් ඒව 아무තෝ වෙනසක් කියන්න කිව්වොත් එම ලකුණක් හම්බ වෙනවා. එතකොට අපි ආතති පරීක්ෂාව කරන්නේ මොකද්ද? මොකද කරන්නේ? බැංකුව විසින් මූණ පෑමට සිදුවන යම් යම් විවිධ වූ අවස්ථාවන් වලට අනුකූලව කොපමණ වලට ඒ ආතතිය අවශෝෂණය කරගන්න පුළුවන් හැකියාවක් තියනවාදයි කියා බැංකුව ගණනය කිරීම. එතකොට අනුකූලතාවය සාකච්ඡා කරන්නේ අභ්‍යන්තර සහ බාහිර සම්මත ප්‍රමිතීන් වලට අනුකූලව ආයතනීය සිදුවෙනවාදයි කිය අනුව භාවිතා කරන්නේදයි පරීක්ෂා කරන ක්‍රමවේදය. right? පරීක්ෂා කරන ක්‍රමවේදයට අපි කියනවා අනුකූලතා පරීක්ෂාව කියලා. right? එහෙමනම් අපි මතකනේ අනුකූලතා පරීක්ෂාව කරන්නේ කවුද? ප්‍රධාන අනුකූලතා නිලධාරී. අපි දැන් බැලුවොත් එහෙම ඒ ගැන කතා කළා සෑම මූල්‍යායතනයකම අනුකූලතා කළමනා පද්ධතියේ තීරණාත්මක මූලිකයක් තමයි මේ අනුකූලතා පරීක්ෂාව. right? okay. දැන් ඔයා මෙන්න මේ එතන අනුකූලතා පරීක්ෂාව කියන තැන මම මේ කියන ටික ලියා ගන්න සරලව. right? okay. අනුකූලතා පරීක්ෂාව කියන තැන මම මේ කියන ඩෙෆිනිෂන් එක පොඩ්ඩක් ලියා ගන්න. right? මෙහෙම දාගමු. සංවිධානයක් තුල සංවිධානය ලියා ගන්න. ඒ අර අනුකූලතා පරීක්ෂාව කියන එක ඉස්සරහින් ලියා ගන්න. right? ලියා ගන්න ඒක. ලියා ගන්න සංවිධානයක් තුල ඇති පද්ධතීන් සංවිධානයක් තුල ඇති පද්ධතීන් සහ පාලනයන් නැත්තම් ඔකට හදාගන්න පුළුවන් මූල්‍ය ආයතන ඇතුළත නැත්නම් පොතු බාර ගන්න ආයතන ඇතුළත ඕන විදියකට right සංවිධානයක් තුළ ඇති පද්ධතීන් සහ පාලනයන් සංවිධානයක් තුළ ඇති පද්ධතීන් සහ පාලනයන් බාහිරව සහ අභ්‍යන්තරව නිර්දේශිත සම්මත ප්‍රමිතීන්ට අනුව සම්මත ප්‍රමිතීන්ට අනුව භාවිතා කරන්නේද යන්න සම්මත ප්‍රමිතීන්ට අනුව භාවිතා කරන්නේද යන්න ප්‍රමිතීන්ට අනුව භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය අනුකූලතා පරීක්ෂාව නම් වේ. හරි අනුකූලතා පරීක්ෂාව නම් වේ. අන්න මම ආපහු කියන්නම්. තව වැඩිපුර කැලලක් දැම්මියා.
සංවිධානයක් තුළ ඇති පද්ධතීන් සහ පාලනයන් බාහිරව සහ අභ්‍යන්තරව නිර්දේශිත සම්මත ප්‍රමිතීන් වලට අනුව භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා අනුකූලතා පරීක්ෂාව කියලා. හරි? right. එතකොට මතක තියාගන්න දැන් මේකෙන් කරන්නේ මොකද්ද? ආයත අනුකූලත අවදාන නිරාවරණය අධීක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමයි. right? okay? දැන් මේ පරීක්ෂාවේ මේ ඇයි මේම අවශ්‍ය පරීක්ෂාවක් අවශ්‍ය? එතකොට අපිට ඇතිවන අපේ නියාමකයන්ගෙන් ඇතිවන බලපෑම අපිට නැති වෙනවා. ඒ හින්දා තමයි අපිට මේක අවශ්‍යයි. right? කරන්න. okay? හරි. එතකොට අපි ඊට පස්සේ බලමු තව විශේෂ දෙයක්. මේ මතක තියාගන්න මේ අභ්‍යන්තර විගණක කාර්යය සහ අනුකූලතා කාර්යයේ ප්‍රධාන වෙනස්කම්. දැන් හුඟක් වෙලාට ඉන්න ගැටලුවක් තමයි මේ අභ්‍යන්තර විගණක මම කිව්වා ගිහිල්ලා අනුකූලතා කාර්ය මණ්ඩලයත් සමහර වෙලාවට ශාඛාවලට ගිහිල්ලා යම් යම් කරුණු සොයා බලනවා. ඒ වගේම අභ්‍යන්තර විගණකත් ගිහිල්ලා යම් යම් කරුණු සොයා බලනවා. එතකොට දැන් මේගොල්ලෝගේ කාර්යයන් පිළිබඳව ගැටුම් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් මොවුන්ගේ කාර්යයන් වල ප්‍රධාන වෙනස්කම් මොනවද? හැබැයි මේ දෙන්නම එක කාර්යයක් කරනවා. මොකද්ද කරන කාර්යය? මොවුන් ප්‍රධාන වශයෙන් මේ දෙගොල්ලම කරන එක කාර්යයක් තමයි ආරක්ෂක සුනකයන් ලෙස හඳුන්වනවා. ආරක්ෂක watch dogs කියලා. දැන් මේ වගේ කෙටි ප්‍රශ්නයක් ආව කියමුකෝ. right? අභ්‍යන්තර විගණක සහ අනුකූල කාර්යයේ ප්‍රධාන සමානකමක් වුණේ ඔවුන් සිදු කරන කාර්යයන් වල සිදුවන සමානකම්ය. දෙකම ආරක්ෂක සුනකයන් ලෙස කටයුතු කරයි. අන්න එතකොට උත්තරේ එන්න ඕනේ ආරක්ෂක සුනකයන් ලෙස කටයුතු කරයි. අපි දැන් බලමු මොකද්ද මේ ආරක්ෂක සුනකයෙක් කියන්නේ? මොකද්ද මේ අභ්‍යන්තර විගණකේ සහ අනුකූලතා කාර්යයේ ප්‍රධාන වෙනස්කම්? දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේ දෙකම එකන නේද කියලා. right? ඒකයි. එහෙනම් අපි බලමු මොහුගේ කාර්යය. එතකොට අපි දැක්කා හුඟක් වෙලාට අර මං කිව්වා වගේ අර කලින් මම පටන් ගන්නකොට මේ අනුකූලතාවය කිව්වා මේ මෑතක සිට මෑත වසර කීපයක සිට මේ අනුකූලතාවය සහ අභ්‍යන්තර විගණක කාර්යයන්ගේ ප්‍රමුඛත්වයේ ඉල නැගුණා. වැඩි හැමෝම මේ වැඩියෙන් වටිනාකමක් දෙන්න හැදුවා මේ කාර්යයන් දෙන්නටම අනුකූලතා නිලධාරී සහ අභ්‍යන්තර විගණකයේ කාර්ය. දැන් මොවුන් ආයතනය තුළ ආයතනය කඩා වැටීම වැළැක්වීම සඳහා කටයුතු කරන ප්‍රධාන සංරචකයන් දෙකක්. right? හැබැයි මොවුන් විවිධ වූ සේවාවන් භූමිකාවන් කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් right? උදාහරණයක් වශයෙන් ගත්තොත් පළමුව එක ගත්තොත් අනුකූලතා ස්විතයන් නැත්නම් අනුකූලතා ෆන්ක්ෂන්ස් මගින් සමාගමක් නැත්නම් මූල්‍ය ආයතනයක් අදාළ නීති රීති නියාමයන්ට අනුකූලව මෙන්ම අභ්‍යන්තර චාර්ය පද්ධතීන් ප්‍රමිතීන් කාර්ය ප්‍රතිපාණට අදාළව කටයුතු කරන බව තාරු කරනවා. ඒ කියන්නේ ඇත්තම ගියොත් අපි මෙතන ඩෙෆිනිෂන් එකනේ. අනුකූලතා ක්‍රියාවලියකින් සිදුවන්නේ මොකද්ද? මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් තම්පතු බාර ගන්න ආයතනයක් අදාළ නීති රීති නියාමයන්ට අනුකූලව ආචාර ධර්මයන්ට අනුකූලව කටයුතු සිදු කරන බව නැත්නම් අනුකූලව කටයුතු කරන බව තාහුරු කරනවා. හරි? එක. එතකොට අභ්‍යන්තර විගණනය මොකද කරන්නේ? අභ්‍යන්තර පාලනමය පරිසරය ප්‍රමාණවත්ද කාර්යක්ෂමද සඵලදායිද යන්න අධීක්ෂණය කරනවා. අන්න මත ප්‍රධාන වෙනස. දැන් සමහර වෙලාවට වෙනස්කම් කීපයක් එන්න පුළුවන්. අර මං වගේ එක ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ විභාගයේ තියෙනවා සංසන්දනය කරන්න මොකක් හරි දීලා. එකක් වෙන්න පුළුවන් අභ්‍යන්තර විගණන විෂය සහ අනුකූලතා විෂය සංසන්දනය කරන්න. තේරුණා නේද? ඔන්න දැන් මම කියන්නේ අපි ඉස්සෙල්ලා ගියා ආතති පරීක්ෂාව සහ අනුකූලතා පරීක්ෂාව සංසන්දනය කරන්න. right? දැන් ඒව තමයි ඔයගොල්ලෝ ගිහිල්ලා දැන් අපි ආතති පරීක්ෂාව ඉගෙන ගත්තානේ. දැන් අනුකූලතා පරීක්ෂාවත් දැන් ඉගෙන ගත්තාද? දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? මේ දෙක දෙපැත්තේ ලියලා
ඔහුගේ විභාග ප්‍රශ්නත් බලලා උත්තරත් බලලා දෙකේ පොයින්ට්ස් ලියන්න. පොයින්ට්ස් 3-4 ලියන්න. ලකුණු 5ක් හුඟක් කියලා. තව එකක් තමයි අහන්න පුළුවන් ඒ වගේම අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි අභ්‍යන්තර විගණක සිතේ සහ අනුකූලතා සිතයන් සංසන්දනය කරන්න. right? එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද අපි ඉස්සෙල්ලාම ලියන්නේ? වෙනස්කම් ලියන්න සංසන්දනය කරන්නේ. right. එකක් තමයි අනුකූලතා සිතීම මොකද්ද කරන්නේ? සියලුම නීති රීති නියාමයන්ට පද්‍ය අනුකූලව ආයතනය අනුකූලව කටයුතු වන බවද තහවුරු කරනු ලැබේ. මේ සඳහා මොකද්ද අපිට උපකාරී වෙන්න පුළුවන්? මොකද අපිට ඉදිරිපත් කරන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් මේ අනුකූලතා පරීක්ෂා සිදු කරනු ලබයි. අභ්‍යන්තර විගණක සිතෙන් කරන්නේ අභ්‍යන්තර පාලනමය පරිසරය ප්‍රමාණවත්ද? කාර්යක්ෂමද සඵලදායීද අධීක්ෂණය සහ ඇගීම් කිරීමක් තමයි කරන්නේ. අපේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් සිස්ටම් එක ප්‍රමාණවත්. right? එතන අභ්‍යන්තර පාලනයේ එක් සංරචකයක් ලෙස අනුකූලතා ශ්‍රිතියද අයත්ය. ඔන්න තව එකක්. right. එය ස්වාධීන විගණයන්ට යටත් වූ පරිසරය තුළ සිදුවන අනිකුත් සියලුම සිතයක්. ඒක තවත් සිතයක් සංරචකයක් වශයෙන් අපිට සංරචනය කරන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර පාලනයේ ප්‍රධාන වගකීම තියෙන්නේ අභ්‍යන්තර විගණක වුණාට මතක තියාගන්න අභ්‍යන්තර පාලනයේ එක් සංරචකයක් ලෙස අනුකූලතා සිතයද ඇතුළත්. right? right. මෙම සිතයන් දෙකම ඊට කියන්න පුළුවන් මෙම සිතයන් දෙකම මූල්‍ය ආයතන ආරක්ෂාවේ දෙවන මාර්ගයක් ලෙස සැලකෙනෙහි. දෙකම දැඩි ලෙස අධ්‍යක්ෂණය කරන්න. right? ඒ අනුව මොවුන් දෙගලම අපිට සැලකන්න පුළුවන් සුනකයන් වශයෙන් කියලා අපිට සැලකන්න පුළුවන්. right? තව එකක් ලියාගන්න එතන මේකත් ලියාගන්නකො. හරි? මේක ලියාගන්න. අභ්‍යන්තර විගණනක කාර්යයේදී අභ්‍යන්තර විගණනයේදී අනුකූලතා කාර්ය පිළිබඳව එතන ලියාගන්න. අනුකූලතා කාර්ය පිළිබඳව ආලීන විගණනයක් සිදු කළ යුතුය. එතන තව වැඩක් තමයි දැන් අභ්‍යන්තර විගණනයේදී අනුකූලතා කාර්ය පිළිබඳව කාලීන විගණනයක් කරන්න පුළුවන් අභ්‍යන්තර විගණනය. ඒ වගේම තිරසාරාත්මක පදනමකින් තිරසාත්මක දාන්න එපා. නිරන්තර පදනමකින් අනුකූලතා කාර්ය අභ්‍යන්තර විගණක විසින් සමාලෝචනය කළ යුතුය. සිදු කළ යුතුය. right. හරි නේද? right. okay. එතකොට අවදානම් නිලධාරී අභ්‍යන්තර විගණනක විසින් කරන්න ඕනේ නිසි ආකාරයෙන් සමාලෝචනයක් සහ කාලීන විගණනයක් කරන්න ඕනේ අනුකූලතාවය පිළිබඳ. right. okay. right. දැන් ඔන්න එතකොට අපි මෙතනින් අපි ඉවර කරනවා අනුකූලතාවය. right. අනුකූලතාවය අපි එතනින් අපි ඉගෙන ඉවර කළා. right. අනුකූලතාවය අපි ඉගෙන කළා. right. okay. තාම නෑ ඉවර කළා කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ අනුකූලතාව සම්බන්ධයෙන් අපි ඉගෙන කළා. right. ඊට පස්සේ ඔන්න දැන් අපි තවත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන තවත් එකක් වෙත යනවා මුදල් විශුද්ධීකරණය. right. මුදල් විශුද්ධීකරණය.
දැන් ඔගොල්ලෝ දන්නවද ලෝකේ මුළු GDP එකකින් නැත්නම් ග්ලෝබල් GDP එකකින් දළදේශීය නිෂ්පාදනයෙන් මේ 2%ක් 5%ක් පමණ මුදල් විශුද්ධිකරණය සඳහා කටයුතු වෙනවා කියලා. තේරෙනවද නේද? විශාල ප්‍රමාණයක් නේද මුළු වර්ල්ඩ් ග්ලෝබල් GDP එකකින් 2 සිට 5ක් ප්‍රමාණයක් මුදල් විශුද්ධීකරණය වෙනවා කියන එක තමයි දැනට තොරතුරු අනුව හොයාගෙන තියෙන්නේ ලෝකේ. එහෙනම් මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ මොකක්ද? දැන් මම වැඩිපුර මේවා කියන්න ඕනේ නැහැ. මොකද මුදල් විශුද්ධීකරණය කියන එක අපි ඉගෙන ගත්තා IABF එකේ right. මුදල් විශුද්ධීකරණය කියලා කිව්වොත් අපි සරලව කිව්වොත් මොකද්ද වෙන්න ඕනේ? අපරාධ වලින් උපයාගත් මුදල් එහෙම නැත්නම් දීපල නීත්‍යානුකූල උපයාගත් මුදල් සහ දේපට බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මුදල් විශුද්ධීකරණය. ඉතාමත්ම සරලව කිව්වොත් අපරාධ වලින් උපයාගත් මුදල් සහ දේපල නීත්‍යානුකූල උපයාගත් දේපල සහ මුදල් බවට පරිවර්තන කිරීමේ ක්‍රියාවලියයි. නීත්‍යානුකූල නොවන අයුරින් උපයන ලද වත්කම් වල මූල්‍ය සැකසීමේ ක්‍රියාවලියක් ලෙස සමාහලට අපි අඳුන්වනවා. නමුත් හොඳට පැහැදිලිව ලෙස ගත්තොත් අපරාධ වලින් සොයාගත් නීති විරෝධී මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මුදල් විශුද්ධීකරණය කියලා. right? එහෙම නැත්නම් තව විදිහට කියනවා අයුතු ලෙස උපයාගත් මුදල් පිළිගත් වත්කම් බවට පත් කිරීමයි. දැන් එක විදිහට අපිට මේ මුදල් විශුද්ධීකරණයේ අර්ථ දක්වන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ මුදල් විශුද්ධීකරණයේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද? මූලික පරමාර්ථය තමයි නීති රීති විරෝධ වලින් මුදල් අයිතිය සංගමමින් මූල්‍ය ක්‍රම තුල තම මුදාහැරීම තමා සතු වත්පත් නීතිමය මුදල් බවට පත් කර ගැනීම තමයි මේක මුදල් විශුද්ධීකරණයේ පරමාර්ථය. හොර සල්ලි, කළු සල්ලි සුදු කරනවා. නැත්තම් පිරිසුදු කරනවා. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය. මේ මුදල් විශුද්ධීකරණයේ ලක්ෂණ. මතක තියාගන්න මුදල් විශුද්ධීකරණය කියන්නේ ක්‍රියාවලියක්. මොකක්ද මේ ක්‍රියාවලියක් කියන්නේ? ක්‍රියාවලියක් කියන්නේ series of activity. එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාවලිය. අපි ඒක ඉස්සලා බලමු මේ මුදල් විශුද්ධීකරණයේ පියවර කීපයකින් සම්බන්ධ වූ ක්‍රියාවලියක්. ඒක තමයි ක්‍රියාවලියක් කියලා කියන්නේ. right. ඒක දැනුම පදනම් කරගත් ක්‍රියාවලියක්. නික හැමෝටම බෑ මේ කටයුතු කර ගැනීම සඳහා දැනුම තියෙන්න ඕනේ. දැනුම පදනම් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. අනිත් එක මතක තියාගන්න දේශ සීමාවන් ඉක්මවා ගිය ක්‍රියාවලිය. මේක ලංකාවේ විතරක් නෙමෙයි රටවල් කීපයක් තුළ සිදුවෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ මුදල් ක්‍රම. ඒක තමයි මුදල් විශුද්ධීකරණයේ ලක්ෂණය. ක්‍රියාවලියක් දැනුම පදනම් කරගත් ක්‍රියාවලියක් දේශ සීමාවන් ඉක්මවා ගිය ක්‍රියාවලිය. හරි. දැන් අපි ලංකාව ගැන අපි සාකච්ඡා කරනකොට ඔගොල්ලෝ දන්නවද දැන් මේ සඳහා මූල්‍ය ලෝක අපි පස්සේ කතා කරමුකෝ. ලංකාව කමන්නේ. අපි දැන් මේ ආයතනය මොකද්ද මේ මුදල් විශුද්ධීකරණයේ සම්බන්ධයෙන් ජාති අතර වශයෙන් පිහිටලා තියෙන ආයතනයට අපි කියන්නේ මොකද්ද? මූල්‍ය කාර්ය සාධන බලකාය. නේද? ෆිනෑන්ෂියල් ටාස්ක් ෆෝස් කියලා. right? ඔගොල්ලෝ දන්නවද නේද ලංකාව 2017 දී මුදල් විශුද්ධීකරණයට උපකාරී වන රටක් වශයෙන් මේ ආයතනය අපිව නම් කළා. 2017 ඔක්තෝබර් මාසේ. මතක තියාගන්න 2017 ඔක්තෝබර් මාසේ මේ ලංකාව මේ ලෝක මූල්‍ය කාර්ය සාධන බලකාය වශයෙන් අපි කියන FATF කියලා ෆිනෑන්ෂියල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් කියලා කියන්නේ ඒක විසින් අපිව නම් කළා ලංකාව මේ මුදල් විශුද්ධීකරණයට රුකුල් දෙන ආයතනයක්. හැබැයි මතක තියාගන්න 2019 ඔක්තෝබර් මාසේ මතක තියාගන්න අවුරුදු දෙකකට පස්සේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ගත්තා වූ යම් ක්‍රියාමාර්ග නිසා 2019 ඔක්තෝබර් සිට මේ තහනම අපෙන් ඉවත් කළා.
මතක තියාගන්න. දැන් තහනම් නැහැ. හොඳේ. මුදල් විශුද්ධීකරණය මොකද අපි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යම් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්ත නිසා. ඒ විතරක් නෙමෙයි. ලංකාව මේ බ්ලැක් ලිස්ට් කළා. යුරෝපියන් සමාගම බලන්නකො කොච්චර දෙයක්. යුරෝපියන් කමිෂන් එක ලංකාව 2018 පෙබ්‍රවරි වල ලංකාව යුරෝපා සංගම් වල අපිව බ්ලැක් ලිස්ට් කළා. එතකොට මෙහෙම වුණාම හරි අමාරුයි. කටයුතු කරන මොකද බැංකු අතර ගනුදෙනු කරනකොට විශේෂ වූ රක්ෂණ ගෙවන්න වෙනවා පිටරට ගනුදෙනු කරනකොට. එතකොට මේක අමතර කොස්ට් එකක්. වැඩිපුර වීදන් යනවා ගනුදෙනුකරුවන්ට LC ඕපන් කරන්න ඒ වගේ එහෙම අපිව නම් කළා. ඒකයි මේකේ තියෙන ගැටලු. right? එතකොට නමුත් වාසනාවකට මම දන්නේ 2020 කියන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ 7 වෙනිදා ඉඳන් අපිව මේ යුරෝපියන් කමිෂන් අපිව අයින් කළා. දැන් අපිව මේ බ්ලැක් ලිස්ට් එකෙන් අයින් කළා. දැන් අපි ඔන්න නැවත වරක් පිරිසුදු වෙලා තියෙනවා. එතකොට මතක තියාගන්න මූල්‍යකාර සාධක බලකාය අපිව 2017 මුදල් විශුද්ධීකරණ රටක් වශයෙන් නම් කළා. නමුත් 2019 දී ඔක්තෝබර් වලදී අයින් කළා. දැන් අපිව බ්ලැක් ලිස්ට් කළා යුරෝපියන් කමිෂන් එක. යුරෝපියන් රටවල් වල තිබෙන බැංකු වලට ගනුදෙනු කරනකොට මේ ප්‍රශ්නේ එනවා. right 2018 පෙබරවාරි නමුත් 2020 මැයි මාසෙදී මේ තහනමත් අයින් කළා. එතකොට දැන් ඔන්න අපි හොඳ තත්ත්වයක ඉන්නවා කියන්න පුළුවන් මේ මුදල් විශුද්ධීකරණය යටතේ. right අපි දැන් බලමු මේ මුදල් විශුද්ධීකරණයේ සිදු කරන ක්‍රියාවලිය කුමක්ද? පියවර 3ක් තියෙනවා. මතක තියාගන්න මේක සිදු කරන්නේ පියවර 3කින්. එකකට අපි කියනවා ස්ථාපනය. දෙක ඇතිරීම, තුන ඒකාබද්ධ කිරීම. ඒකනේ අපි කිව්වේ මේ මුදල් විශුද්ධීකරණයේ ක්‍රියාවලියක් කියන්නේ ඒකයි. යම්කිසි ක්‍රමවේදයකට සිදුවන්නේ. එක තමයි ස්ථාපනය. දැන් අපි බලමු මොකද්ද මේ ස්ථාපනය කියලා කියන්නේ. මොකද්ද මේ ස්ථාපනය කියන්නේ? ස්ථාපනය කියලා කියන්නේ නීත්‍යානුකූල නොවන අයුරින්. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම නීති වලට අනුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල් right ධන උපයන ලද ධනය නීත්‍යානුකූල මූණ පද්ධතිය තුල ස්ථාපිත කිරීම. එහෙම නැත්නම් ඇතුළත් කිරීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෙහෙම මුදල් අපි බැංකුව වල තැන්පත් කරනවා. එහෙම නැත්නම් කොටස් වල ආයෝජනය කරනවා. එහෙම නැත්නම් රක්ෂණ සමාගම් වල ලක්ෂණ ලබා ගන්නවා. එතකොට මන්න අපි ස්ථාපනය කළා. නීත්‍යානුකූල නොවන අයුරින් අපි උපයාගත් මුදල් කොහොමද අපි ස්ථාපනය කරන්නේ? අර බැංකු පද්ධතිය තුල මූල්‍ය පද්ධතිය තුල යම් යම් කටයුතු සඳහා යොමු කරනවා. තැන්පතු දානවා කොටස් ආයෝජනය කරනවා. එහෙම නැත්නම් රක්ෂණ සමාගම් වල ආයෝජනය, එහෙම නැත්නම් රක්ෂණ කාවරණ ලබා ගැනීම. right තේරුණා නේද? මෙන්න මේ කටයුතු තමයි සිදු කරන්නේ. ඒක තමයි ස්ථාපනය කරනවා කියන්නේ. ඒ කියන්නේ ප්ලේස් කරනවා. ඊට පස්සේ ඇතිරීම නැත්නම් ලේයරින්. දැන් මේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී මූල්‍ය විශුද්ධීකරණයේදී කරන්නේ මොකද්ද? දැන් මේ වගේ ඇතුළත් කරන ලද මුදල් වෙන සංකීර්ණ දිශානති වලට යොමු කරනවා. ඇයි එහෙම කරන්නේ? ප්‍රධාන වශයෙන් කරන්නේ මේ මූලාශ්‍රය හොයාගන්න බැරි විදියට. දැන් උදාහරණය කරන ධනය විවිධ ගනුදෙනු සඳහා මාරු කරනවා. right දැන් තැන්පත් මුදල් විද්‍රෝ කරගෙන නැවත වත්කම් මිලදී ගන්නවා. ඒ වත්කම් විකුණනවා. ඒ වත්කම් ආපහු බැංකුවේ දානවා. මේක කොම්ප්ලිකේටඩ් කරනවා. අල්ලන්න බැරි විදියට මේ ආපු මූලාශ්‍රය සොයා ගැනීමට අපහසු වෙන විදියට තමයි ඇතිරීමෙන් සිදු කරන්නේ. ඒකයි. right බැංකුවට දාපු මුදල් ආපහු අරගෙන ආයි සල්ලි දානවා. ආයි දානවා. එතකොට දැන් මූලාශ්‍රය සොයා ගැනීමේ ගැටලුවක් වෙනවා. ඒකට කියනවා අපි ඇතිරීම. තුන තමයි ඒකාබද්ධ කිරීම. දෙවෙනි පියවර නීත්‍යානුකූල මූල පද්ධතියට ඇතුළත් කරන මුදල් නීත්‍යානුකූල වත්කම් වලට ඒකාබද්ධ කිරීම. ඊට පස්සේ මොකද කරන්නේ? අර දැන් තම්පත් කළා කියමු සල්ලි වගේ ඒකෙන් විත්ඩ්‍රෝ කරලා වත්කම් මරක් ඒ වත්කම් නීත්‍යානුකූල සල්ලිත් එක්ක ඒකාබද්ධ කරනවා. ඒකට තමයි අපි කියන්නේ ඉන්ටිග්‍රේෂන්. එහෙම නැත්නම් රජයේ සුරුකුම්පත් මිලදී ගාවලට දානවා. right අන්න ඒකට කියනවා ඒකාබද්ධ. එහෙමනම් මතක තියාගන්න සම්ප්‍රදායික මුදල් විශුද්ධීකරණයේ පියවර තුන තමයි ස්ථාපනය, ඇතිරීම, ඒකාබද්ධ කිරීම. right එහෙමනම්
ප්‍රශ්නයක් අහලා තියෙනවා මුදල් විශුද්ධීකරණය වැළැක්විය යුත්තේ ඇයි? ඇයි අපි මේක වැළැක්වන්න ඕනේ? ලියා ගන්න. ෆස්ට් ලකුණු ෆස්ට් පොයින්ට් එක මේක. මුදල් විශුද්ධීකරණය වළක්වන්නේ මොකද කියන එකට හේතු. 1 ලියා ගන්න. රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. 1. මුදල් විශුද්ධීකරණය කළාම රටේ තියෙන මූල්‍ය පද්ධතිය අස්ථාවර වෙනවා. 1 රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. right? 2 රජක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම. 2 සාර්ව ආර්ථික පරිසරය තුළ සාර්ව ආර්ථික පරිසරයේ economic macro environment සාර්ව ආර්ථික පරිසරය තුළ නොසුරු විරු අන්දමේ විචලයන් ඇතිවීම තුළින් ඒ ස්ථායීතාවයට අහිතකර බලපෑම් ඇතිවීම. සාර්ව ආර්ථික පරිසරය තුළ නොසුරු විරු අන්දමේ විචලයන් ඇතිවීම. විචලයන් ඇති වෙනස් වීම වලට භාජනය වීම නිසා ඒ ස්ථායීතාවයට ආර්ථික පරිසර ස්ථායීතාවයට අහිතකර බලපෑම් ඇතිවීම. සාර්ව ආර්ථික පරිසරය තුළ නොසිරු විරු අන්දමේ විචලනයන් ඇතිවීම තුළින් එහි ස්ථායීතාවයට අහිතකර බලපෑම ඇතිවීම. 1 2 3 මේ මුදල් විශුද්ධීකරණයේදී ගේන්නේ හොරසල්ලිනේ. ඒතර හොරසල්ලි ගෙනාම අපි නීති පද්ධතියට වැටෙන්නේ. එහෙම වුණාම රජයේ ආදායම් බදු අහිමි වීම. 3 රජයේ ආදායම් බදු අහිමි වීම. 3 වෙනි කරුණ. right? ඇයි අපි වළක්වන්නේ යහන්නේ? නැත්තම් රජයේ ආදායම් බදු අඩු වෙනවා. ඊළඟදී තමයි මේ මුදල් සමහර වෙලාවට මෙහිම ගේන්නේ right? විශුද්ධීකරණ හොර මාර්ග වලින් ගේන්නේ නොයෙකුත් අපරාධ කටයුතු සඳහා. එහෙමනම් මොකද්ද වෙන්නේ? වළක්ුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? තවදුරටත් අපරාධ දිරිමත් කිරීමට පෙළඹෙන්න පුළුවන්. එහෙමනම් වැළැක්විය යුතුයි අපරාධ දිරිමත් කිරීම වැළැක්වීම සඳහා. right? අපරාධ දිරිමත් කිරීම වැළැක්වීම සඳහා. ඊළඟ කරුණ තව කරුණක් වශයෙන් අපිට ගන්න පුළුවන්. දැන් මේ වගේ මුදල් විශුද්ධීකරණය කරනකොට රටේ නියාමක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරන මූල්‍ය සහ ආර්ථික ක්‍රම පාලනය අපහසු වෙනවා. දැන් මොන නීති ගෙනවත් අපි හිතමු SRR එක වැඩි කරනවා අඩු කරනවා නේද? එතකොට තැන්පතු SD ස්ටෑන්ඩඩ් ඩිපොසිට් රේට් එක වැඩි කරනවා අඩු කරනවා ලෙන්ඩින් රේට් එක අඩු වැඩි කරනවා කළාට වැඩක් නැහැ. මොකද හොර මාර්ගයෙන් සල්ලි එන නිසා. එහෙමනම් මූල්‍ය සහ ආර්ථික ක්‍රම පාලනය අපහසු වීම. ඒ හින්දා තමයි අපි වළක්වන්නේ. මූල්‍ය හා ආර්ථික ක්‍රම පාලනය අපහසු වීම. මූල්‍ය හා ආර්ථික ක්‍රම පාලනය අපහසු වීම. අවසානික තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද්ද? රටේ පවතින මූල්‍ය විනය නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳ වැටීම. රටේ පවතින මූල්‍ය විනය ෆිනෑන්ෂල් ඩිසිප්ලින් කියලා කියන්නේ මූල්‍ය විනය සහ නීතිය සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටෙනවා. ඒතර ලංකාව ඒකට අපි නම් කළේ දැන් මුදල් විශුද්ධීකරණය වැඩිපුර වුණාම දැන් පෙරුණේද අපිට නියාමකෙන් ආපු තත්ත්වය අපිව බ්ලැක් ලිස්ට් කළා. right? එතකොට වැඩි මුදලක් අපිට ලංකාවත් එක්ක ගනුදෙනු කරනකොට අපිට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වැඩි වෙනවා. ඒ වැඩි රක්ෂණයක් ගන්න පුළුවන්. අන්න මේ කරුණු නිසා. ඒ හින්දා තමයි මුදල් විශුද්ධීකරණය වැළැක්විය යුත්තේ. හරි. දැන් එහෙමනම් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට බැංකුවකට ගන්න පුළුවන් කරුණු ගත හැකි පියවර මොනවද? අන්න ඒකත් බලමු. අපිට ගන්න පුළුවන් පියවර. right? ප්‍රධාන දේ තමයි සැක සහිත ගනුදෙනු පිළිබඳ
අදාළ ආයතන වෙත වාර්තා කිරීම. අපි ඒක බලමු පස්සේ කොහොමද වාර්තා කරන්නේ. දැන් බැංකුවට සැකසහිත ගනුදෙනුවක් ආවොත් ආයතන වෙත වාර්තා කිරීම. right? එතකොට සැකසහිත ගනුදෙනුවක් උපරිම මුදලකී දැන් කස්ටමර් කෙනෙක් කියනවා බැංකුවකට සල්ලි ගොඩාක් අරගෙන. සැකසහිත ගනුදෙනුවක් කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? කොහොමද? මතක තියාගන්න සැකසහිත කිව්වොත් එහෙම ඒකට ගාණක් නැහැ. දැන් අපි තුමු ඔයා දැන් කවුන්ට් එකේ ඉන්නවා. කස්ටමර් කෙනෙක් අරගෙන රුපියල් ලක්ෂ 5ක්. ඔයාට හිතුනොත් මේ ලක්ෂ 5 සැකයි කියලා මේ හොර සල්ලි කියලා එයත් සැකසහිත ගනුදෙනුව. නමුත් සාමාන්‍යයෙන් අපි කියලා තියන්නේ කීයද? රුපියල් මිලියනකට වඩා වැඩි ගනුදෙනු වාර්තා කරන්න කියලා තියෙනවා. ඒ වගේම වාර්තා මේක එකපාරක් කරලා නිකන් ඉන්නේ මේ දිගින් දිගටම පවත්වාගෙන යන්නත් ඕනේ. right? තව පොයින්ට්ස් කීපයක් ලියා ගන්න මේකට අමතරව මම මේ කියන පොයින්ට් එකක් ලියා ගන්න. එක තමයි ගනුදෙනුකරු මුදල් ලබාගත් ආකාරය පිළිබඳව දැනුවත් වීම. ගනුදෙනුකරු මුදල් ලබාගත් ආකාරය පිළිබඳව දැනුවත් වීම. අපි යනවා කොයින්ද සල්ලි? ඉතින් දැන් අපි ගනුදෙනුකරුව පුරුදු වෙලා ගේ වික්කා, ඉඩම වික්කා, කාර් එක වික්කා, රෝමියෝ වික්කා කියලා කියනවා. මොකද වුන් දන්න අපි අහන ප්‍රශ්න. right? ගනුදෙනුකරු මුදල් ලබාගත් ආකාරය පිළිබඳව දැනුවත් වීම. ඊළඟ එක තමයි විශාල ගනුදෙනු පිළිබඳ වාර්තා ලබා ගැනීම. විශාල ගනුදෙනු පිළිබඳ වාර්තා ලබා ගැනීම. දැන් මේවා අපිට ආයතනයේ ගන්න පුළුවන් ක්‍රම තමයි මේ. right. දැන් අපි මේ දක්වා කතා කළා මුදල් විශුද්ධීකරණය. මුදල් විශුද්ධීකරණය ඇයි වැදගත්? කොහොමද මේක වළක්වා ගන්නෙ? ඊට පස්සේ අපිට බලන්න ඕනි එහෙමනම් මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් මතක තියාගන්න ජාත්‍යන්තර මට්ටමේ පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයේ කුමක්? ඒක පැත්තකින් ලියා ගන්න. මොකද ආයතනය මූල්‍ය කටයුතු පිළිබඳ කාර්ය සාධන බලකාය. මූල්‍ය කටයුතු පිළිබඳ කාර්ය සාධන බලකාය. අපි කියනවා Financial Action Task Force. දැන් ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඇති කරලා තියෙන ප්‍රධාන ජාත්‍යන්තර ආයතනය. මේ ජාත්‍යන්තර ආයතනය මතක තියාගන්න මේ බලකාය පිහිටුවේ වැඩි විස්තර ඕනේ නැහැ. 1989 දී මේ G7 රටවල් කණ්ඩායම එකතු වෙලා. right? එතකොට මේ මොහුගේ කාර්යය මොකක්ද එහෙමද? මොහුගේ පරමාර්ථය මොකක්ද මේ මූල්‍ය කටයුතු පිළිබඳ කාර්ය සාධන බලකායේ? දැන් ඕගොල්ලෝ මතකයි නේද? දැන් ඔය මේ කාර්ය සාධන බලකායේ කොහොමද බලකායවල පිටුනෝනේ අපිත් පිටුවනේ නේද? COVID-19 කාර්ය සාධක බලකාය එක බලකාය තියෙනවා. මේක ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ කාර්ය සාධන බලකාය විශේෂයෙන් මේ ප්‍රධාන පරමාර්ථය තමයි ජාතික වශයෙන් හරි එහෙම නැත්නම් අන්තර්ජාතික වශයෙන් මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී අරමුදල් සැපීම වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ වර්ධනය කිරීම. දැන් මොකද්ද ප්‍රධාන වගකීම මේ මූල්‍ය කටයුතු පිළිබඳ කාර්ය සාධනයේ වශයෙන් ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී අරමුදල් සැපීම පිළිබඳව වැළැක්වීම පිළිබඳව ප්‍රතිපත්ති සැකසීම සහ සංවර්ධනය කිරීම. වර්ධනය කිරීම. right. හරිනේ? එතකොට ලංකාවේ තියෙනවා නීති තුනක් මේ මුදල් විශුද්ධීකරණය සඳහා. දැන් මේවා ඔයගොල්ලෝ දන්නවා. right? එකක් තමයි මොකද්ද? 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම මැඩපැවැත්වීමේ සම්මුති පනත. සම්මුති පනත. දෙක තමයි 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට මතක තියාගන්න මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ අරමුදල් සැපීම වැළැක්වීම සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය පදනම ප්‍රධාන වශයෙන් මෙම නීති තුනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මතක් ඇති මේ 2006 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත
ෆිනෑන්ෂල් ට්‍රන්සක්ෂන් රිපෝට් එක අනුව තමයි අපි පිහිටවන්නේ කුමක්ද මතක ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය ප්‍රධාන කාර්යන් මොකක්ද ෆිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් FIU දැන් ඔයගොල්ලෝ බැංකුවල මේ දවස්වල ටිකක් සල්ලි එනවා වැඩිපුර අර අපි ඕපන් කළානේ අපි මේ කොවිඩ් බාන අපිට අර විදේශ මුදල් අඩුකම නිසා අපි විශේෂ ගිණුමක් ආරම්භ කළා ඔයගොල්ලෝ දන්නවද මොකද්ද ඩිපොසිට් account ගේමක් ගිණුමක් ආරම්භ කළානේ මතකයි නේද දැන් ඒකට ටිකක් වැඩිපුර සල්ලි එනවා කියලා මේ අපේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් අහනවා හොයා බලන්න කියලා මේ එන සල්ලි වල නීතිගුණ භාවය ඒකත් මතක තියාගන්න right එතකොට මේ ලංකාව තමයි මේ FTF එක නම් ජාතික වශයෙන් මේ ජාත්‍යන්තර වශයෙන් මේ මුදල් විශුද්ධීකරණය වෙනුවෙන් ලංකාවේ පිහිටවල තියෙන්නේ මොකද්ද මූල්‍ය බුද්ධි ඒකකය එහෙම නැත්නම් FIU. එතකොට මූල්‍ය බුද්ධි ඒකකය පිහිටවීම එහි කාර්යයන් KYC CDT ලබා ගැනීම එතකොට අපේ chief legal officer chief compliance officer පත් කිරීම මොන පනතෙන් දෙන්නේ අපි අර කලින් සඳහන් කළ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ තමයි තියෙන්නේ FIU එකක් පිහිටවීම KYC CDT ලබා ගැනීම compliance officer පත් කිරීම ආදී කරුණු මතක තියාගන්න මේ නීති අනුව අපි ගනුදෙනු පිළිබඳව වාර්තා අවම වශයෙන් වසර 6ක් තබාගත යුතුයි වසර 6ක් තබාගත යුතුයි දැන් මේ තියෙන්නේ මේ මූල්‍ය බුද්ධි ඒකකේ ප්‍රධාන කාර්යය right සැක කටයුතු ගනුදෙනු පිළිබඳව විමර්ශනය නීති විරෝධී ගනුදෙනු පිළිබඳ වාර්තා ලබා ගැනීම බැංකුව හරහා ගනුදෙනු වාර්තා රැස් කිරීම අවශ්‍ය නීති උපදෙස් ලබා දීම අධීක්ෂණය කිරීම මතක තියාගන්න මේ මූල්‍ය බුද්ධි ඒකකේ ප්‍රධාන කාර්යයන් මූල්‍ය බුද්ධි ඒකේ පිටුවේ කුමන පනත යටතේද තොරතුරු මතකයි නේද ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ එතකොට දැන් අපි දන්නවා හැම බැංකුවක්ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕනේ FIU එකට වාර්තා කරන්න ඕනේ එම වාර්තා කිරීමේ වගකීම අපි ඒවට කියනවා CTR and EFT ඒ කියන්නේ කොපමණ මුදල් වාර්තා කරනවාද රුපියල් මිලියනයකට වැඩි සහ විද්‍යුත් අරමුදල් මේ දෙකේම ගන්න එකයි සහ සැක කටයුතු ගනුදෙනු දැන් අපි බලමු මේවා ටිකක් වෙනස් කරලා right අංක 6 මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව මතක තියාගන්න රුපියල් ලක්ෂයකට රුපියල් ලක්ෂ 10ක් ඒ කියන්නේ 1 මිලියන් රුපියල් ලක්ෂ 10ක් 1 මිලියන් සමාන මුදල් ඉක්මෝන වාර්තා අපි ලබා දෙන්න ඕනේ කාටද FIU එකට දන්වන්න right මතක තියාගන්න එතකොට සැක කටයුතු ගනුදෙනු වාර්තාවක් කියන්නේ ගනුදෙනු කරපුට නොගැලපෙන විශාල තැන්පත් දැන් හිතන්න මම ටීචර් කෙනෙක් දැන් මම හැමදාම ගේනවා කියලා හිතන්නකෝ ලක්ෂ 2 3 එතකොට කොහොමද මම ටීචර් කෙනෙක් නම් මූට කොහින්ද සල්ලි ඔච්චර තේරුණා නේද ඇයි කොහින්ද මේ ටීචර් උදේ ඉඳන් හවස වෙනකන් ඉගෙනුවත් ලෙක්චර් කළත් මෙච්චර හම්බෙන්නේ නැහැ නේ එහෙමනම් ඔහුගේ ආදායම ලබාගත් විදිය නිවැරදි ලෙස ඉදිරිපත් කරන්න බැරි නම් ඒ පිළිබඳව සැක කටයුතු වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ අර FIU එක. එතකොට ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතාවයට ඇති වුණොත් ඔහු තොරතුරු හෙළි කරන්න අකමැති නම් මේ පිළිබඳ වාර්තා ගනුදෙනු කර පිළිබඳ වාර්තා සීලුම බැංකු විසින් ඉදිරිපත් කරන්න ඕනේ FIU එකට. දැන් වැදගත් දෙයක් තමයි මේ සියලුම වාර්තා ඉදිරිපත් කිරීමේදී අපේ අතරමැදි පුද්ගලයා කවුද? අන්න අපේ compliance officer. දැන් උදාහරණයක් වශයෙන් ගමුකෝ. දැන් අපි තුමු සැක කටයුතු දැන් බ්‍රාන්ච් එකේ ඔයා ඉන්නකොට බ්‍රාන්ච් එකේ සැක කටයුතු ගනුදෙනුවක් එක්කෙන සල්ලි ගොඩාක් අරන් එනවා. ඔයා මොකද කරන්නේ? ගැහුවා කෝල් එකක් FIU එකට එහෙම නැත්නම් පොලිසියට කියලා එහෙමත් පුළුවන් right? එකතු කරනවා. එහෙම නෙමෙයි හුඟක් වෙලාවට තියෙන්නේ මේ වගේ සැක කටයුතුවක් ආවොත් ඔබගේ කළමනාකරුට වාර්තා කරන්න ඕන. කළමනාකරු විසින් කරනවා ප්‍රධාන කාර්යාලයේ තමයි අර කවුද ඉන්නේ? අපේ අනුකූලතා නිලධාරී. මේ අනුකූලතා නිලධාරී තමයි
බොහෝ විට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කරන්නේ FIU එක මෙනුවෙන්. ඉතින් සමහරට එහෙම පිළිවෙලට එනකොට හොරා යන්න පුළුවන්. නමුත් ඒ වගේ අවස්ථාවකදී කටයුතු කිරීමේ වෙන ක්‍රම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මේ සියලුම කටයුතු වාර්තා කරන්නේ කාරාද? කම්ප්ලයන්ස් ඔෆිසර්. ඔහු තමයි ඔහු හරහා කියලා මේ අදහස් කරන්නේ. ඔහු මේ සම්බන්ධයෙන් බැඳිලා සිටිනවා. මේ වාර්තා නිසිලෙස එනවද? නිසිලෙස යවනවද? කියන පිළිබඳව සොයා බැලීම සඳහා. දැන් මේ කටයුත්ත මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා අපිට උපකාරී වන ප්‍රධාන මේ උපකාරී වෙන රීති දෙකක් තමයි අපි දැන් දන්න KYC සහ CDD. එතකොට KYC කියන ඔබගේ ගණදෙනුකරු හඳුනා ගන්න. ඒ හින්දා තමයි ගිණුමක් ආරම්භ කරනකොට අපි තොරතුරු ඉල්ලන්නේ. මේන් මේකේ ප්‍රධාන අරමුණ තමයි ගණදෙනුකර හඳුනා ගැනීම තුළින් ඔහු මුදල් විශුද්ධීකරණය සඳහා මූල්‍ය වංචා වළක්වා ගැනීම. මුදල් අනවශ්‍ය ලෙස අනිසි විධිමත් නොවන නීතිමය නොවන කටයුතු සඳහා මුදල් බැංකු හරහා මුදල් එවීම වළක්වා ගැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් මේ KYC අපි තෝරගන්නේ. හරි? එතකොට මේකත් එක්කම එන එක තමයි CDD. ප්‍රධාන වශයෙන් මතක තියාගන්න CDD කියන්නේ නැත්තම් customer due diligence ගනුදෙනුකරු හඳුනා ගැනීමෙන් අපි හඳුන්වන්නේ ඒ විශේෂයෙන් අපි එහිදී බලන්නේ ගනුදෙනු කරන ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනයක් තමයි අපි CDD වශයෙන් සැලකන්නේ. දැන් මතක තියාගන්න දැන් මේ තමයි අපිට මේ අනුකූලතාවය යටතේදී අපිට ඉගෙන ගන්න තියෙන කරුණ. එතකොට අපිට තව දෙයක් තියෙනවා මේක ඉංග්‍රීසියෙන් තියෙන ප්‍රශ්නයක් නෑ. මම ඒක සරලව පහදලා දෙන්නම්. දැන් අපි ගත්තොත් එහෙම මේ ළඟදී මෙම අනුකූලතාවලට අනුකූල නොවූ කටයුතු කරන ලද ලෝක ප්‍රසිද්ධ බැංකු හඳුනාගෙන තියෙනවා. right? මේ සඳහා එම බැංකුවලට අදාළ නියාමකයන් විසින් විශාල දඩ මුදල් එම ආයතනයට විරුද්ධව ලබාගෙන තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් JP Morgan සමාගම right? වැරදි තොරතුරු ඉදිරිපත් කරලා මේ රුපියල් 920ක ඩොලර්ස් US dollars 920ක දඩයක් ලබා දුන්න UK and USA regulators මේ නීති අනුකූලව නොවන කටයුත්තක් සිදු කිරීම සම්බන්ධ. ඒ වගේම තවත් ඔයගොල්ලෝ දන්නවා ලෝක ප්‍රසිද්ධ HSBC බැංකුව රුපියල් බිලියන 1.9ක් US authorities නැත්නම් ඇමරිකන් මූල්‍ය පාලන ආයතන විසින් ගෙවන්න සිදු වුණා. ඔහු විසින් නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකර මෙක්සිකෝවට සහ නිකුත් රටවල් වලට මේ ඩ්‍රග්ස් ප්‍රවාහනය කිරීම සඳහා බැංකුව යොදා ගැනීම නිසා. ඒ වගේම තව ආයතනයක් තමයි මේ ක්‍රෙඩිට් සුසි කියලා කියන්නේ. ඒකෙත් ප්‍රධාන වශයෙන් රුපියල් මිලියන 100ක් රුපියල් නෙමෙයි sorry ඩොලර්ස් මේ හොයා මේ දඩ වශයෙන් ඇති කරා මේ නීති විරුද්ධ කම්ප්ලයන්ස් අනුකූලතාවේ නොවීම නිසා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ලයිබර් ස්කැන්ඩල් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා නේද දැන් අපේ AWPR කියලා කියන්නේ ඒ වගේ තමයි ලයිබර්. ඒ කියන්නේ ලන්ඩන් ඉන්ටර්බැංක් ඔෆර් රේට්. දැන් මේ ලන්ඩන් ඉන්ටර්බැංක් ඔෆර් රේට් එක කරන්නේ එංගලන්තේ ප්‍රධාන ප්‍රධාන බැංකු 16ක් එකතු වෙලා ඔවුන් ඒ සුමානේ ඒ මාසේ ඉදිරිපත් කරන ලද මේ ලෙන්ඩිං රේට්ස් සම්බන්ධයෙන් වාර්තා දෙන ලද ණය වාර්තා ඉදිරිපත් කරනවා මේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් වලට කියන්නේ අපේ ලංකාවේ සෙන්ට්‍රල් බැංක් වගේ. ඒගොල්ලෝ තමයි මේ ඔක්කොගෙම දත්ත අරගෙන ඇවරේජ් කරලා එක රේට් එකක් දෙනවා.
ඒ රේට් එකට තමයි අපි කියන්නේ ලයිබර් කියලා. දැන් ලංකාවෙත් ඒකනේ කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා AWPR කරන්නේ ලංකාවේ තියෙන ප්‍රයිවට් විශේෂයෙන් ලීඩින් බැංකු වල කමර්ෂල් බැංකු වල ඒ ණය ලබා දුන් පොලි අනුපාතය එකතු කරලා ඔහු තීරණය කරනවා මේක තමයි මේ සුමානේ මේ මාසේ AWPR. මේ ලයිබර් කියන එක අපි ජාත්‍යන්තර වශයෙන් නොයෙකුත් ගනුදෙනු සඳහා පොලි අනුපාතය ලබා ගැනීම සඳහා තීරණය කරන සාධකයක්. එතකොට මේ manipulations of LIBOR scandal කියලා කියන්නේ මේ බැංකු අර මේ තොරතුරු ලබා දෙන බැංකු නිශ්චිත ප්‍රමාණයට වඩා يعني ඇත්ත ෆිගර් එක නැතුව වැරදි ෆිගර් එකක් දීලා වැඩිපුර මාකට් එකකින් සල්ලි හොයාගෙන තියෙනවා. ඒකට තමයි මේ ලයිබර් ස්කෑන්ඩල් කියන්නේ. ඇත්ත ෆිගර් එක කියන අපි තුමු ඒ බැංකු වලින් 12ක් නම් 12 නෙමෙයි 13 දානවා. වැඩිපුර ෆිගර් එකක් දානවා. ඒ තුලින් අමතර ඒක තමයි ලෙන්ඩින් රේට් එක. එතකොට අර ලාභ ප්‍රමාණය වැඩි වෙනවා. තේරුණා නේද? ඒ නිසා ඒ වගේ පසුව හොයාගෙන තියෙනවා මේ බැංකු විසින් ලබා දුන් තොරතුරු නිවැරදි නැහැ කියලා. ඒ නිසා ඔවුන්ට දඩ නිකුත් කළා. එතකොට ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව 2014 දී US අර මේ ඉරාක් කියන්නේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව 2014 දී අර US එකෙන් ට්‍රාන්සැක්ෂන් මේ සැන්ක්ෂන්ස් දාලා දිනවනේ. දැන් සමහර ඉරානියත් එක්ක ගනුදෙනු කරන්න බෑ. රයිට්? එතකොට USA වල ඉන්න ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව ඉරානියත් එක්ක ගනුදෙනුවක් සිදු කරලා තියෙනවා. නීතියට පිටපැහැල. සාමාන්‍යයෙන් සැන්ක්ෂන් කරලා තියෙන කන්ට්‍රීස්. එහෙම ගනුදෙනු කර එකක් අහුවෙලා මතක තියාගන්න රුපියල් US ඩොලර්ස් මිලියන 300ක දඩයක් ගැව්වා ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව 2014. මේව තමයි non compliance නිසා බැංකුවට ඇති වූ මූල්‍ය පාඩු. මතකනේ අපි ඉස්සෙල්ලාම කිව්වා මොකද අපි කිව්වේ අනුකූලත අවදානම කියලා කියන්නේ මොකද්ද? රටේ පවතින නීති රීති ආචාර ධර්ම වලට කටයුතු නොකිරීම නිසා ඇතිවන පාඩු, මූල්‍ය පාඩු, කීර්ති නාමය අන්න ඒවා නිසා ඇති වූ අවදානම තමයි මේ අපි මේ උදාහරණයක් වශයෙන් අනුකූලතාව උදාහරණ වශයෙන් අපි සඳහන් කරලා තියෙනවා. right? උදාහරණයක් අසු මේ ඩොයිච් බැංක් එකක් මේ බලන්නකෝ මේ කස්ටමර්ගේ තොරතුරු නිවැරදිව ලබාගත් නොකර 2017 දී මේ ගෙවලා තියෙනවා දඩයක් US dollars 203ක් ගෙවලා තියෙනවා Deutsche Bank million charge. Right? This after the British regulator found that the firm exposed UK financial system the risk of financial crime by failing to properly oversee the formation of new customer relationship and the booking of global business, lack of customer due diligence and ගනුදෙනු කරු පිළිබඳව සියලු තොරතුරු රැගෙන නැතුව ව්‍යාපාර කටයුත්තක් කිරීම නිසා ඩොයිච් බැංකුවටත් අපිට ගෙවන්න වෙලා තිබුණා. ඩොයිච් බැංකුවටත් ඒ රටේ ගෙවන්න වෙලා තිබුණා මිලියන 163ක් දඩයක් FC එකට. ඒ කියන්නේ ෆිනෑන්ෂල් කමිෂන් ඔතොරිටි එකට ගෙවන්න වෙලා තිබ්බ UK වල. right? ඉතින් මෙන්න මේ වගේ තමයි මතක තියාගන්න අපි නිවැරදිස නීති අනුකූලතා නොදැක්වුවොත් මූල්‍ය ආයතන සහ අනිකුත් ආයතන වලට අපිට ගෙවන්න වෙනවා හුඟක් වෙලාවට ණය වර්ග. right? එතකොට ඒගොල්ල ප්‍රශ්න දෙකකුත් මම ඒකේ දාලා තියෙනවා නේද? අනුකූලතාවය යන්නේ අදහස් වන්නේ කුමක්? නීති රීති වලට ඉතු නොකියවීම. ඇයි අනුකූලතාවය වැදගත්කම වැඩියෙන් අවධාරණය කරුණේ? මූලික කරුණු අතර වංචාවන් සිදුවීම, උනන්දුවක් දක්ෂණ පාර්ශ්වයන්ගේ ඇති කරන තෙරපීම ආදී. right? ඔන්න අනුකූලතා නිලධාරී අනුකූලතාව පිළිබඳ වන වගකීම තනිව දැරිය යුතුය. ඔබ මේට එකග වන්නේද? එහෙමනම් කියන්න ඕනේ එකද නැත. ඔබේ පිළිතුර සෙවියේ සැකවීම පැහැදිලි කරන්න. මොකක්ද එතකොට කියන්න ඕනේ? අනුකූලතා නිලධාරී මේක අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයේ සහ සියලුම සේවකයන්ගේ වගකීමක්. It's come from top to bottom. ඒ කියන්නේ
ඉහළ සිට පැමිණිය යුතුය. ඔහුගේ තන මොහු කරන්නේ මේ කටයුත්ත පහසු කිරීම සඳහා උපකාරය කිරීම. හරි මතකයි නේද? ඒකට තමයි කියන්නේ සඵලදායි අනුකූලතාවය සඳහා මූල්‍ය ආයතනයකට මුදුන් මට්ටමේ හඬ ස්වභාවය. tone at the top වැදගත් වුණේ මන්ද. right? මේ අනුකූලතාවය ක්‍රියා කරන්න නම් මේ සඳහා නීති රීති සම්පාදනය කරන්න ඕනේ. නේද? මේ සඳහා නීති රීති සම්පාදනය කරන්න ඕනේ. මේ නීති රීති නිසියාකාරයෙන් සිදු වෙනවාදයි අභිවේෂණය කරන්නත් ඕනේ. ඒ සඳහා ඉහළ කළමනාකාරීත්වයේ වැදගත්කම ඉහළ මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ සඳහා දක්වන කැපවීම ඉතාමත් වැදගත්. අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් ඒක අනුමත කරන්න ඕනේ නීති ප්‍රතිපත්ති මාලාව සහ ඒ නිවැරදි සිදුවෙනවාදයි කියා සොයා බැලීම වැදගත්. ඒ නිසා මූල්‍ය ආයතන මුදුන් මට්ටමේ හඬ ස්වභාවය වැදගත් ආයතනය තුළ අනුකූල සඵලදායි අනුකූලතාවයක් ඇති කිරීම සඳහා අනුකූලතා නිලධාරියා ලෙස පත් කළ යුත්තේ ස්වාධීන සහ ප්‍රමාණවත් දේශත්වයකින් යුතු එම තනතුරේ කටයුතු කළ හැකි ප්‍රමාණවත් බලතල සහිතවකි. ඔබගේ පිළිතුර සේතු දක්වන්න. අර මං කිව්වා. ඇයි අනුකූලතා නිලධාරී පත් කරන්න ඕනේ වගකීම ස්වාධීන ඉස්සලාම ස්වාධීන කියන්නේ. ඇයි ස්වාධීන වෙන්න ඕනේ? ඔහුගේ කටයුතු පහසු කිරීම සඳහා. ඔහුට ප්‍රමාණවත් පරිදි තොරතුරු එක්රැස් කරගෙන ඔවුන්ගේ ඔහු විසින් දෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා. එහෙමනම් මොහු ඒ ආයතනය තුළ පරිපාලන ස්වභාවය ඉහළ තනතුරක් දෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මොහු කියන ඒවා අනිත් අය අසීමට කම්මැලි වී මොකද තනතුරෙන් පහත නිසා. අන්න ඒ හින්දා තමයි අපි මොහුට උසස් තනතුරක් දෙන්නේ. right. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අනුකූලතා භූමිකාවේ සඵලදායීතාවයේ තහවුරු කර ගැනීම පිණිස ඊළ කළමනාකාරීත්වයෙන් ලැබෙන සහාය වෛතා වැදගත්. මෙම ප්‍රකාශයට ඔබ එකග වන්නේ. අනිවාර්යයෙන්ම වුනේ නේද? අනුකූලතාවයේ සහාය ඉතා වැදගත් පිණිස ඊළ කළමනාකාරීත්වයෙන් ලැබෙන සහාය ඉතා වැදගත්. මොකද අපි ඉදිරිපත් කරනු ලබන නොයෙකුත් අනුකූලතා ක්‍රියාත්මක වෙනවාදයි පසු විපරම් කිරීමට සොයා බැලීමට ඉහළ කළමනාකාරීත්වය විශේෂ දායකත්වය ලබනවා. එතකොට ඕගොල්ලෝගේ කියුට් එකේ අපි බැලුවොත් එහෙම අපිට වෙනවා ඒ කියුට් එකේ තියෙන කළමනාකාරීත්වය වගකීම් කියලා. අන්න ඒක තමයි එතට උත්තරේට දාන්න. right? ඊට පස්සේ අනුකූලතා කාර්ය සහ අනුකූලතා කාර්ය මණ්ඩලය ස්වාධීන සිටීම වැදගත් වන්නේ මන්ද? ඒ ස්වාධීනව සහ ඵලදායී ලෙස පැවතීම කාර්යයේ වාර්තා රේඛීය පිළිවෙල කුමක් කියද? ඔව් කෙලින්ම රිපෝට් කරන්න ඕනේ කාටද? අධ්‍යක්ෂක මණ්ඩල අනුකමිටුවට. right? ඒ ස්වාධීනව ඉන්නේ වැදගත්කම තමයි නිසියාකාරයෙන් සිදුවෙනවාදයි කියා බාහිර බලපෑම් වලින් තොරව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඇයි? නැතිනම් මේ තත්ත්වය පිළිබඳව තනි තීරණ ගැනීමට තිබෙන අපහසුතාවය නිසා. අනුකූලතාවය පරීක්ෂාව යන්නේ අදහස් කරන්නේ කුමක්ද? එය කාර්ය සිදු කළ යුත්තේ කවුරුන් විසින්ද? දැන් මතකයිනේ අනුකූලතාවය පරීක්ෂාව කියලා කියන්නේ අපි අදහස් කළේ මොකද්ද? ආයතනයක් තුල ප්‍රධාන වශයෙන් සංවිධානයක් තුල පද්ධතීන් සහ පාලනයන් බාහිර සහ අභ්‍යන්තර නිර්දේශිත සම්මත ප්‍රමිතීන් වලට අනුව භාවිතා කරන්නේ දෙයන්න සොයා බලන උපක්‍රමය. right? okay. right. එතකොට මං හිතන්නේ මේක තමයි අපිට අද පාඩමේ ඉගෙන ගන්න තියෙන අනුකූලතාවය. right. එතකොට අපි ලබන සුමානේ පටන් ගන්නවා ඔගොල්ලෝ විභාගයේ නොවැම්බර් වල තියෙනවා අනිවාර්යයෙන්ම දැනට තියෙන විදිහට අපි ලබන පාර පටන් ගන්නවා මේ උපායශීලී කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. right. දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියනවාද? දැන් මට මේ කියන්නකො ඔයගොල්ලෝ ඉන්න අයගෙන් තේරුණාද? නැත්නම් තව මොන හරි ඕනද? ලක්ෂාන් ලක්ෂාන්ම තමයි හැමතිස්සෙම අහුවෙන්නේ. නේ ලක්ෂාන් තේරුණාද? අනිත් අය තේරුණාද? අයෝමා අනුර right? තේරුණාද? මං කියපු එක right? කිසල් නේද? කිසල්ද? කිසල් ලිමානි නේ? ලිමානි ඔය අමාරුවෙන් කියවන්න. right? ඔයගොල්ලෝ තේරුණාද මේ අද මේ පාඩම? right? okay. එතකොට කොහොමද නෑනේ රෙස්පොන්ස් එකක් right okay ලිමානි right තා කවුද ඉන්නේ
හරි ඕකේ රයිට් දැන් මම මේ වගේ මේ මම නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් රයිට් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් නිකන් පුළුවන් ද උත්තරයක් ශ්‍රී ලංකාවේ KYC රීතිය පාලනය වන්නේ කවර නීතියකින්ද KYC පාලනය වෙන්නේ කොමන නීතියෙන්ද අංක 6 2006 අංක 6 තොරතුරු වාර්තා කිරීමේ පනත යටතේ හරි ඕකේ රයිට් එතකොට මම මේකට ප්‍රශ්න කීපයක් පස්සේ හදලා අපි සාකච්ඡා කරමු එහෙමනම් අද අපි තව විනාඩි 3ක් වගේ 4ක් වගේ තියෙනවා මොන හරි ගැටලුවක් තියෙනවද මේ අපි අද ඉගෙන ගත්ත කම්ප්ලයන්ස් එකේ මොන හරි තියෙනවා නම් කතා කරන්න එතකොට මේ උපායශීලී කල්පනාකරණය අපි ලබන සුමානේ පටන් ගන්නවා එතකොට ඒකේ ටියුට් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් වැදගත්ම ටියුට් එක තියෙන්නේ දෙවෙනි කොටසේ අර growth strategies නැත්නම් වර්ධන උපක්‍රම සාකච්ඡා කරනවා ඒක තමයි අපි කරන්නේ ඒකාබද්ධ කිරීම එතකොට merging and acquisition ඒකාබද්ධ කිරීම සහ එකතු කිරීම ආදී කරුණු ඒවල වාසි අවාසි ඒකේ මොනවද තවත් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආදී කරුණු අපි ඉගෙන ගන්නවා ඊළඟ සුමාන දෙක ඇතුළත එතකොට අපිට අපි ඒකත් ඉවර කරාම අපි ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් right එතකොට මම හිතනවා අපිට මේ තව අපිට තියෙනවා හරියටම අපිට කියලා තියෙන්නේ මේ මම දන්න විදිහට උගක් වෙලාවට සැප්තැම්බර් අග තමයි අපි මේ ක්ලාස් එක නවත්තන්න පොතට අපිට හරියටම ගත්තොත් තව සති 8ක් තියෙනවා නේද 4යි 8ක් තියෙනවා මේ 8 ඇතුළේදී අපිට අපේ සම්පූර්ණ තියරි එක කම්ප්ලීට් කරන්න පුළුවන් අපි දැන් ගොඩක් කරලා ඉවරයි එතකොට ඒ අතරතුරේදී අපි ඕන සුමානයක් දෙකක් විතර අපිට පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න right මම ඔයගොල්ලෝ පොරොන්දු වෙනවා අපි මොඩල් ක්වෙස්චන් පේපර් එකක් හදලා දෙන්නම් කියලා ඒක මම පුළුවන් වුණොත් ලබන සුමානේ ඔයගොල්ලෝගේ ටියුට් එකත් එක්කම දෙන්න හැබැයි ඉතින් ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ නැත්නම් තේරුමක් නැහැ නේද හරි එහෙමනම් විභාගේ දාපු නැතේ දැන් ඇප්ලිකේෂන් දාන්න පුළුවන් පරණ අය application දාන්න අවශ්‍ය නැහැ නමුත් කොයි එකටත් IT IBSL එක සාකච්ඡා කරලා බලන්න. හරි right එතකොට right okay එහෙනම් අද අපි නවත්තමු ලබන සුමානේ නැවතත් කරමු. හැබැයි මම ඉකිල්ලීමක් කරනවා ඔයගොල්ලොන්ගේ පුළුවන් නම් දැන් ওই උපාශීලී කල්පනාකරණය කියන ටියුට් එක පොඩ්ඩක් බලලා තියන්න. එතකොට ලේසි ඔයගලන්ටත් ලේසි මටත් ලේසි right okay එහෙනම් අපි ලබන සුමානේ හම්බෙමු නැවත